මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන්ම මට ඒක දාන්න ඕනේ. හරිද? ඔයාලට මතක ඇති මෙන්න මේ ලෙසන් එක. මේකේ තියෙන්නේ වැන්ඩලිසම් කියලා. ඒ කියන්නේ නාශකවාදය, දේවල් විනාශ කරන හැටි. මම මේකෙන් මතක් කිරීමක් තමයි කරන්නේ අද. මේකේ තියෙන මුළු ඔක්කොම පාඩම් මේ වගේ කතා කරන් යනවා. ඉතින් වැන්ඩලිසම් කියලා කියන්නේ දේවල් විනාශ කරන එක. this is an offense කියලා අපිට කියනවා. offense කියලා කියන්නේ වැරද්දක් නේද? ඉතින් මේක මම මේ උගන්වන්න නෙමෙයි යන්නේ. ටියුට් දීලා දැන් ගොඩක් කල් මේව කරලා ඉවරයි. ඉතින් මේකේ තියෙන මේ වචන deliberately නේද? කාගෙන් හරි අහුවොත් if you should and if you can answer me. හරිද? alter කියලා කියන්නේ මොකද්ද? deface කියලා කියන්නේ මොකද්ද? these are key words of this lesson. මේවා තමයි මේකේ තියෙන වැදගත්ම අකුරු වචන. හරිද? without permission, අවසරය නැතුව නේද? property. ඉතින් මේවා දැන් බැරි නම් you should cry. You should not curse yourself. You should cry. I can't remember any word. Harida, then exam is very close to your life and you are going to face it. Right? A war is near you and you are going to handle it without weapons. Do you know what? Do you understand what I am saying? A war is there and you are going to there to fight without any weapon in your hand. If you can never win a battle without any weapon. If you are in the battlefield, you should have some weapon. I mean in English, for to take an A pass for English language, you should always try to learn some words. Right? Words play a bigger role in your learning process. Right? And don't waste your time for anyone, any friend, anything to unwanted matters, and just use the maximum advantage of time that you have. It is a very limited one. මම කියන දේවල් තේරෙන්නේ නැත්නම් and say no, I can't understand in English in the chat section, right? ඔයාලට chat එකට දාන්න පුළුවන් මම සිංහලෙන් කතා කරන්න ඕන නම් yes sir speaking සිංහල කියලා. එහෙම ගැටලුවක් නැහැ. මම කතා කරගෙන යන්නම් මොනම තේරෙන විදියට. right? කට්ටිය එනවා නිකන් බස් එකේ යනවා වගේ පරක් වෙලා හරි. හරියම ඔයාලව ගන්නවා ක්ලාස් එකට. ඉතින් මට ෆ්‍රී ටයිම් එකක් ආවොත් ගොඩාක් වෙලාවට මම රෑ 9:11 ක්ලාස් එකක් දානවා. බලමු හරි. ඉතින් මේකෙන් අපිට වැදගත් දේ තමයි පොඩි වැන්ඩලිසම් ගැන. if you get an essay topic to write something about vandalism, you should use the keywords to write that one. ඉතින් මේ වචන මේ definitions එම defaces, alter කියන වෙනස් කරනවා මේ වගේ දේවල් මතක තියෙන්න ඕනේ. හරිද? වෙන කෙහෙල් මල් මොනවද මතක තියාගෙන ළමයි වැඩක් නැහැ. මේ වගේ දේවල් වැදගත් දේවල් මතක තියාගන්න ඕනේ. මේක සම්බන්ධයෙන් essay එකක් මේ සම්භාවිතාව නැත්තේ නොවේ. එම සම්භාවිතාවක් තිබිය හැකි නේද? මේ මොකද ෆස්ට් ටර්ම් එකේදී උගන්වපු දේවල් මිසක් ඉස්කෝලවල උගන්වන්න දේවල් බැරි වුණු බව පියමෝම දන්නවා. it's not a secret. කොහොම කරත් ළමයි ආවේ නැහැ. හරි මොනවා හරි ඒක නිසා අපිට කරගන්න බැරි වුණු දේවල් ගොඩයි. ඒ වුණාට මුල හරිය කවර් වෙන්න ඇති කියන විශ්වාසය මත හරිද? how to protect school property. ඔන්න ඔය වගේ මාතෘකා දෙන්නේ වැන්ඩලිසම් ගැන ලියවන්න. හරිද? එතකොට අපි හිතමු මාතෘකාවක් ආවා කියලා නේද? public property කියලා. right? right? public property. Let's protect public property. වගේ මාතෘකාවක් දුන්නා කියන්නේ අනිවාර්යෙන් you should understand this one is related to vandalism and it means to the first lesson of your book. පළවෙනි පාඩමට ඒක අනිවාර්යෙන් සම්බන්ධයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ හරිද? how to prevent vandalism in your school කියලා මාතෘකාවක් වගේ ආවොත් මේකේ තියෙන වචන අනිවාර්යෙන් ඔයා පාවිච්චි කරන්න ඕනේ නේද? prevention මම නිකන් අහලා බලන්නම් කාගෙන්වත් අපහසුතාවයට ලක් කරන්න නෙමෙයි. prevent හරිද? self discipline මෙව්වා මම ළමයින්ට මගේ ක්ලාස් එක හිටපු අයට මම මුලින්ම පාඩම් කරලා තින්නේ. හැබැයි ළමයින්ට මතකද කියලා මම දන්නේ නැහැ. හැම ළමයින්ම දැන් මතක තියෙන්න ඕනේ මේ වගේ දේවල්. හරි? a bigger role මේ වගේ වචන. නිකමට අහලා බලමු.
බයි පනි යන්න එපා කට් කරලා හරිද? එහෙම ගියා කියලා මට පාඩු නෑ. මම නිකන් අහලා බලන්න හිමාෂිගෙන් එකක්. හිමාෂි දිව්‍යාංජලි ඉන්නවනේ නේද? හරි හිමාෂි කියන්න බලන්න මට prevent 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 කියන්නේ මොකද්ද? chat එකට හරි දාන්න නැත්නම් mic එක on කරලා කිව්වොත් කමක් නැහැ. prevent. Yes, අනිවාර්යෙන් must answer. Anyone you can never skip answers. කවුරු answer එක දෙන්නේ නැත්නම් මට පුළුවන් මෙතන remove කරන්න. ඒ කියන්නේ අහන් ඉන්නේ නැහැ කියන එක තමයි මම එකකින් හිතන්නේ. වලක්වනවා. very good. එයාගේ answer එකක් දුන්නා යා. වලක්වා ගන්නවනේ. ඉතින් මේ විදිහට කරන්න ඕන මගේ system එකේ. කවුරු හරි අහගෙන ඉන්න ප්‍රශ්නයක් අහලා if someone does not answer my questions then I can remove. And then he or she can stay in WhatsApp and creating many things. හොඳයි යා ඉමෂියා චතුමිනි yes පිටු දකින්නවා prevent ඒකත් එක උත්තරයක් තමයි නේද වලක්වා ගන්නවා කියන එක තමයි හොඳම ආන්සර් එක. එතකොට මේ පාඩමෙන් ඔයාට එසේ එකක් ලියන්න දුන්නොත් ඔයාව නිකන් ඔයාගේ අතේ තියෙන ෂෝට් නෝට් කොලේ ලියා තියන්න අර වගේ මාතෘකා දෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ ක්වෙස්චන් එකක් ආවොත් යා කරන්න. ඔයා දන්නවා A සහ B කියලා දෙකක් දීලා තියෙනවා. හරිද? A ගොඩක් වැදගත්. නේද? B වැදගත්. right? A B දෙකම තියෙනවා මෙතන. දැන් අපි හිතමු A අකුරට B අකුර යා කරන්න ආවොත් මේම destroy කියන්නේ මොකද්ද? හරිද? ඕල්ට කියන්නේ වෙනස් කරනවා. ඒ කියන්නේ මොකද්ද? හරිද? ඒ කියන්නේ මෙහෙම ඔයාලට මේ මැච් කරන්න આવොත් ඔයා යා කරන්න ඒවා ඩෙෆිනිෂන්ස් දැනගන්න ඕන. ඒ කියන්නේ නිර්වචනය දැනගන්න ඕන. හරිද? ඊළඟට හරි ඔයා දැකලා ඇති මෙන්න මේ වගේ ප්‍රශ්න අපිට පහුගිය දවස්වල කතා කරද්දී ආවා. ඡේදයක් දීලා උත්තර ලියන්න આવොත් අනිවාර්යෙන් ඒකට උත්තර ලියද්දී ආන්සර්ස් ලියද්දී මේ වගේ ඡේදයකින් මෙන්න මේ වගේ ක්වෙස්චන්ස් දාන්න පුළුවන්. වැන්ඩලිසම් නෙමෙයි. මොනවා හරි දෙයක් දීලානේ. ඉතින් අහන්නේ what is vandalism කියලා මෙතනදී. ඔයාගෙන් අහන්න පුළුවන් දැන් අපි හිතමු මේ මොනවා හරි මාතෘකාවක් ගැන විස්තරයක් දීලා ඒක නිර්වචනය කරලා තියෙන sentence එක උපුටලා ලියවන්න ඕන උනාම ළමයා ලව්වා. ළමයාට ඒක තේරෙනවද බලන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. what is vandalism? උඩ තියෙනවා මේකේ definition එක. නිර්වචනයනේ. give two reasons. ඔහොම කියවලා දීලා තියෙනවා. But some students don't like to read the questions and then they skip giving answers for the questions. So they can never take marks for the A results, right? If you wish to have an A pass, then you need to work hard on this matter. එනා රෙඩ් මේකේ මෙන්න මේ වගේ මේ ප්‍රශ්නේ චුට්ටක් බලමු. මම ඔයාලට රෙඩ් කලර් එකෙන් දෙන්නම්. මෙන්න මේවා. What do the following pronouns underline in the passage? මම මෙන්න ඊළඟ කොටස චුට්ටක් නිල් පාට කරලා දෙන්නම්. Refer to මොනවා හරි හිරුෂි අපිට ආවොතින් refer කරන්නේ. මෙන්න මේ refer to කියන එක දාලා ගොඩක් වෙලාවට අහනවා ඡේ දෙක මොනවා හරි දෙකක් දීලා නේද? refer කරන්නේ මොකද්ද කියලා. it කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? refer වෙනවා කියලා කියන්නේ අදහස් වෙනවා. උදාහරණයක් විදිහට මම මේක සිංහලෙන් පැහැදිලි කරන්නම්. අපි හිතමු සස්මිත චමත් සරයි තිසර සම්පතුයි දෙන්න යනවා ඇවිදගෙන ගමනක්. හරිද? දෙන්න කොහොමද යාළුවනේ? සයිගමේ ගම්පලේ වගේ. දෙන්නත් යනවා ඇවිදගෙන ගමනක්. ඉතින් දෙන්න යාළුවෝ හොඳ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා පොඩි කාලේ ඉඳන් මම දන්න විදිහට 6 වසරේ ඉඳන් මම දන්නවා යාළුවා. alright. ඉතින් they are going somewhere to meet a friend මේ අපි තුන් පූජනීලගේ ගෙදර යනවා සෙල්ලම් කරන්න. ඉතින් බීමාෂාගේ ගෙදර යන ගමන් මේ දෙන්න කතා කරනවා. බීමාෂා කියන්නේ හරිම ලෝභ ළමෙක්. එයා ඇවිල්ලා කාටවත් උදව් කරන්නේ නැහැ. ඇත්තද? එයා එහෙමද? අනිත් එක්කෙනා අහනවා එයා එහෙමද? දැන් ওই ඩයලොග් එක කොහොම යනවා? හරිද? එයා එහෙමද? එතකොට මේ එයා කියන වචනයෙන් අදහස් කරන්නේ කවුද? කවුරු අහනවා අගෙන් පිට තට්ටුවක් දාලා මේ එයා යනුවෙන් අදහස් කරේ කවුද? එයා යනු විමර්ශා. right පැහැදිලිද? එතකොට මෙන්න මේ refer වෙනවා කියලා කියන්නේ අන්න ඒකයි. එයා යන වචනේ refer වෙන්නේ මොකද්ද? මෙතන අහන්නේ it කියන වචනේ refer කරන්නේ මොකද්ද? ඒ ඔවුන් යනුවෙන් අදහස් කරන්නේ කවුද? පැහැදිලිද? එහෙනම් so you understand the question well, then you can write the correct answer by finding it in your text. Right, let's move to the next one. And also
මෙන්න මේක විල්ල මම ඉස්සෙල්ලත් කොමට මේක කටපාඩම් work in small groups කියලා මේව ඔයා ස්කෝල්දි ගොඩක් වෙලාට අත්හරිනවා sometimes even the teachers keep this one suggest the ways to prevent vandalism at school. This may be a topic in your essay scheme. suggest ways මාර්ග ක්‍රමවේද යෝජනා කරන්නලු වැන්ඩලිසම් නවත්ත ගන්න ඉස්කෝලේදී තියෙන පුටු කඩන එක බංකු කඩන එක රයිට් ඒව නවත්ත ගන්න මොනවද ක්‍රම ඉතින් මේවා දෙකක්ම දීලා තියෙන group work එකක් විදියට කරන්න කියලා. ඕවගේ ගැන කරුණු ලියන්න just try to write without any help from anyone, even a teacher, even a friend, without finding it in internet. So you need to write alone. If you can write it, you will surely get marks. Okay? Hare, yang sarada. සිංහලෙන් කතා කරන්න ඕන නම් සිංහල ප්ලීස් කියලා දාලා තියන්න. එළමයි දානෝනේ. ඉතින් මේ වෙල්ලා ඊළඟට තියෙන්නේ මෙන්න මේක තියෙනවා vocabulary ගැන චූටි කොටහක්. vocabulary කියන්නේ O level paper එක ඇතුලේ හැදිලා එන විශේෂ කොටහක්. ඒ තමයි වචන නිර්මාණය වෙන හැටි. vandal කියන වචනේ noun එකක් නේද? vandal නසන කෙනා කියන අදහස් තමයි මේකේ තේරුම. මොන හරි දෙයක් විනාශ කරන කෙනා. නාශකයා. ඔයා පාරේ යනකොට පමුදු මන්දාර ගිහින් ගලකින් ගහනවා මොකක් හරි බල්බ් එකකට. Right? If you throw a stone at a light which you see on the way. පාරේ දකින්න බල්බ් එකකට ගලකින් ගහනවා. අන්න එතකොට මේ ගලින් ගහන මිනිස්සයා ඉන්නවනේ. අපි අන්න යාට කියන්නේ වැන්ඩල් කෙනෙක් කියලා. හරිද? ඒක නවුන් එකක්. මෙන්න මෙයාව පදනම් කරගෙන මෙයාට කොණ්ඩයක් දාලා, මෙයාට නැට්ටක් දාලා, මෙයාට මොනවා හරි දාලා ඉවර වෙලා නේද? අපි මෙතන දින දාලා දෙනවා ISN කියලා. නැට්ටක් දාලා දෙන්නේ පිටිපස්සට කෑල්ලක් දාලා. ඉතින් අන්න ඒව පිටිපස්සට කෑල්ලක් දැම්මාම එයාගේ තේරුම අලුත් එකක් හැදෙනවා. වැන්ඩලිසම් කියලා හැදිලා තියෙනවා. නේද? vandalize කියලා හැදලා තියෙනවා මෙතන මොකක්ද දාලා තියෙන්නේ I is a D නේද ඊළඟට I right ISTIC vandalistic then you can see the change which happened මෙයා noun එකක් මෙයා verb එකක් මෙයා adjective එකක් ළමයි ඔය වගේ පදයක් දීලා ඒකෙන් verb එක හදන්න දුන්නොත් ඒව හදන system එකක් තියෙනවා ඒක තියෙනවා යට හරිද ඉතින් මේ මෙන්න මේ වගේ ස්වරූපයේ දේවල් ඔයාගේ 11 වසර සිලබස් එක තුල කැරකෙන බව ඔබ මතක තියාගත යුතුයි. ඔයා මතක තියාගන්න ඕන. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ සිලබස් එක ඇතුලේ කැරකෙන බව. හරිද? ඒ නිසා noun වලින් verbs හදන්න, adjectives හදා ගන්න, ඒව ගැන උගන්වපු දේවල් පිළිබඳ දීලා තියෙන notes sometimes you will find notes from other teachers is also correct. කාගේද ගුරුවරයා කියලා වැඩක් නැහැ දුන්නු නෝට් එක කවුරු දුන්නත් ඒවා හොඳට බලා ගන්න පුළුවන් ඔයාලට. හරිද? ඒවට කියනවා අර නැටි එකතු කරන ඒවට කියනවා prefixes and suffixes කියලා කොටහ. නේද? pre කියලා කියන්නේ පෙර කියන ඒවා, suffixes කියලා කියන්නේ පස්සේ පැත්තෙන් එහෙම නැත්නම් පිටිපස්සෙන් එකතු කරන වචනයකට පිටුපස කොට පැත්තෙන් ඉදිරි එකතු කරන කොටස්. prefixes කියලා කියන්නේ ඉදිරිපස වචනයක ඉදිරිපසින් එකතු කරන කොටස් වලට. ඉතින් මේ දෙවර්ගයම ගැන ඔයාට මේකේ තියෙනවා prefix එකයි suffix එකයි right if I challenge you to all of you of the grade 11 class if someone can explain what are prefixes and what are suffixes to and the difference of prefixes and suffixes right the challenge goes to all of you it is an open challenge and if someone can answer me explain by opening your mic right today is the end of the class for this year right that is why I am talking like this and just say right if you have a shame just accept my challenge and say the answer what is the difference between prefixes and suffixes open challenge you can give me the answer with 1 minute I'll give you 1 minute of time විවෘත අභියෝගයක් prefix එකයි suffix එකයි අතරේ වෙනස මොකක්ද කියලා පැහැදිලි කරලා කියන්න පුළුවන් නම් I really appreciate ඒක open challenge එකක් right ලැජ්ජාවක් කියලා තියෙනවා නම් බාර ගන්න anyone right බයි නැතුව සිංහල එකක කිසිම ගැටලුවක් නැහැ I really like you can use Sinhala language to explain this because it's our mother tongue no? Excuse me. Yeah, you can.
prefix is added before the base of the word, and suffix is added after the base of the word. Right, that is the way that we add prefixes and suffixes. Tamath, I really appreciate your answer. And what is the difference between the way you explained, the way how we keep prefixes and suffixes with the words, right? We add prefixes to the beginning and suffixes to the end of the word. And I want the difference which happens after adding prefixes and suffixes. What is the difference? If someone can explain it in Sinhala also, right? Sinhalen hari කවුරු කියන්න. ගැටලුවක් නැහැ. prefixes වල මේ word class එක වෙනස් වෙන්නේ නැහැ. විරුද්ධ පදයක් හැදෙන්නේ suffixes වල word class එක වෙනස් වෙනවා. ඔනෙලි ෆිස් දේව බාලිකාවේ නේද? හරි ඔනෙලිගේ ආන්සර් එක මම බාර ගන්නවා එකක් ගොඩක් හරියටම හරි. චමත්ගේ ආන්සර් එක වගේම. ඉතින් මේ කතාව තියෙනවා ඒ මොකද්ද කියලා. ප්‍රීෆික්ස් එකක් දැම්මට පස්සේ මුලට මොනවා හරි එකක් එකතු කරාට පස්සේ ඒකේ වෙනසක් වෙන්නේ නැහැ මේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේවා තමයි ප්‍රීෆික්ස් කොටස්. ඒව දැම්මට පස්සේ සිග්නිෆිකන්ට් කියලා කියන්නේ ළමයි වචනයක්. මේ උදාහරණයක්. ඒකට in කියන වචනය දාලා තියෙන මුලට මෙතන ඔයාලට පේනවා. insignificant කියලා කියන්නේ ඒත් වචනයක්. මේකේ තේරුම තමයි significant කියන්නේ වැදගත්. හරි? insignificant කියලා කියන්නේ නොවැදගත්. හරිද? එතකොට දෙකම අවිල්ලා මේකේ word class එක වචනයක් විදිහට ගත්තොත් මෙයා adjective එකක් මෙයාත් adjective එකක්මයි. හැදෙන වචනයේ තේරුම adjective එකක්මයි එතන හැදිලා තියෙන්නේ. එතකොට prefix එකක් දැම්මට පස්සේ මුලට හැදෙන එක අයත් වන word class එක වෙනස් නොවේ. පදේහි අර්ථය වෙනස් වේ. Only the meaning is going to be different, but the word class still remains the same. Right? හැබැයි suffix එකක් දැම්මාම යා ඉති word class එකක් වෙනස් වෙනවා. බලන්න vandal කියන එකට දැම්මාම යා noun එකක්. නසන කෙනා vandalize නසා දමනවා කියන එක. එහෙම නැත්නම් විනාශ කරනවා කියන එක ක්‍රියාපදයක්. ඒක තමයි වෙනස prefix and suffixes. මෙන්න මේ කෑලි තමයි වචනවල අගට set වෙන්නේ කියන එක මතක තියාගන්න. මෙව්වට තමයි suffix එකක් කියලා කියන්නේ. වචන ටිකක් දීලි ඉවරලා prefixes suffixes වලට ඉරි ගහන්න ගලා આવොත් එහෙම ඒවා නම් එන්නේ නැහැ. හැබැයි if you I don't know miracles happen in your age. නේද? ඉතින් මේ කාලය තුල මොනවා වෙයිද කියලා දන්නේ නැහනේ. ඔය වගේ ප්‍රශ්නයක් හරි දැම්මොත් රටේ වෙන දේවල් වල හැටියට ප්‍රශ්න පත්‍ර මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ඔයාට මේ වගේ ඒවා આવොත් ඉරි ගහ ගන්න මෙන්න මේවා මතක තියාගන්න. wonderful නේද? careless නේ? kindness නේද? beautifully නේද? older eldest නේද? ඔන්න ඔය වගේ වචන වල අග සෙට් වෙලා තියෙන්නේ. kindly හරි? ෂන් intention, yes, intention, right? ඔය විදියට වචන තියෙනවා ඒවා අගට වැටිලා තියෙන ඔන්න ඕවා, right? Yes, direct, direction, very good Kamal. ඉරිෂිට ආන්සර් එකක් තියෙනවා නම් දෙන්න පුළුවන් ඉතින් right ඊළඟ question එකේ දෙමු. ඉතින් ඔය prefixes suffixes තියෙන ඒවා ඔයාට මෙන්න මේම දීලි ඉවරලා මේ අපිට පොඩි ඒවා තියෙනවා ඔය pleasant unpleasant, right? මේ හරිම සරලයි grade 8 වලින් මේවා පටන් ගන්න. යාළුවගේ syllabus එකේ තමයි තියෙන්නේ මේවා. right? මේවා pre එකක්. හරිද? විරුද්ධ වචනේ විතරක්මත් නෙමෙයි හැදෙන්නේ ඔනෙලි. මට කියන විරුද්ධ වචනේ හැදෙන එක right only ගේ answers එක හරි ලස්සනයි. ඒක දැන් දැම්මට විරුද්ධ අදහසමත් නෙමෙයි තමයි. වෙන අදහසුත් හැදෙනවා. විරුද්ධම කියලා කියන්නත් බෑ. උපන්දි විරුද්ධ අදහසක් උනාට. ඊළඟට තියෙන මෙන්න මේ වචන සෙට් එක ගැන පළවෙනි පාඩමේ තියෙන ප්‍රධාන කොටස් තමයි මෙන්න මේක. need to, ought to, must, should, can කියන වචන හතර. මේවට modal verbs කියලා කියනවා. මොන verbsද? modal verbs. ඇයි එහෙම කියන්නේ? auxiliary verbs කියලාත් කියනවා. ඇයි එහෙම කියන්නේ?
මේවා ප්‍රධාන ක්‍රියාපද මෙන් බලවත් නැත. හරිද? හරිද මේ දවස්වල සිංහල විහිතක් හොයාගෙන තින්නේ. වෙද මහත්තයෙක් ඒක හොඳ ඇති. ඒ වුණාට මේ එක ලොකුවට මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ සමහර ලාවට. අන්න ඒ බෙහෙත වගේ නේද මේ දවස්වල ප්‍රධාන බෙහෙතකුත් නෙමෙයි හැබැයි බෙහෙතක්. එහෙම කියනවා. පැණියක් ගැන කියන්නේ. හරි. අන්න ඒ වගේ. මේ ඇවිල්ලා මේ වචන ක්‍රියාපදවල ලක්ෂණත් පෙන්නනවා නමුත් ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවල් වලට පොඩි සපෝට් එකක් දෙන ක්‍රියාව. need උවමනායි. මම මේවා වෙනස්කම් පොඩියට අද රිවිෂන් එකක් වගේ කියාගෙන යන්නේ. need කියන්නේ යමක් තදබල ලෙස කාට හරි උවමනායි කියන එක. හරිද? need අවශ්‍යතාවයක්. දැන් water is a need for people. හරිද? I need water to live. මට වතුර ඕන ජීවත් වෙන්න. The fish says I බලන්න මම මේ need කියන එකයි want කියන එක අතර වෙනස පෙන්නනවා. I need water to drink. නැත්තම් live. I need water to live. මට වතුර ඕන ජීවත් වෙන්න. පැහැදිලිද? වතුර කියන්නේ මිනිහෙක්ගේ බේසික් නීඩ් එකක් ඒක. නේද? කවුරු ඇවිල්ලා ඉල්ලනවා I want some water. දැන් මේ දෙක අතරේ නීඩ් එකයි want එකයි අතරේ වෙනස ළමයි පාඩම් කරගන්න ඕනි මොන විදිහටද දන්නවද? තේරුමයි දැනගන්න ඕන. නැතුව මේක නීඩ් කියන්නේ උවමනායි want කියන්නේ අවශ්‍යයි. එහෙම එපා. ඉතින් සිංහල අකුරු ටිකක් විතරක් එහෙම දාලි වෙලා වැඩක් නැහැ නේ. තේරෙන්න එපා වෙනස හිතට පපුවට මේ ඔයාගේ ආත්මයටම දැනෙන්න ඕන එක වෙනස. need කියලා කියන්නේ බේසික් අවශ්‍යතාවයක්. හංගවන්නට අවශ්‍යයි කියන වචනේ යෙදීමක්. want කියලා කියන්නේ ඔයා කඩේ යනකොට ඔයා දකිනවා කඩේ එල්ලලා තියෙනවා කෙසෙල් කනක්. You want to eat some banana. Then you think I want some banana. May I have one? මට ගෙඩියක් ගන්න පුළුවන්ද? මුදලාලිගෙන් අහනවා. ඉතින් ඔන්න ඔය වගේ කෙසෙල් ගෙඩියක් කඩේට ගියාම ඕන වෙන්නේ ඒක want එකක්. හැබැයි මිනිහෙකුට ඔක්සිජන් කියන්නේ need එකක්. මං හිතනවා දැන් තේරෙනවා කියලා. පැහැදිලිද? හරි need and want there is a difference. ought to කියන වචනය පාවිච්චි කරන්නේ මොකටද දන්නවද? සදාචාරාත්මක වශයෙන් ඕනනම් මේව නෝට් කරගන්න. හරිද? සදාචාරාත්මක වශයෙන් සිදු කිරීමට බැඳී සිටින දේවල් මොනවා හරි දෙයක් අපි ගත්තොත් මේ අපි හිතමු මට කියන්න ඕන වෙනවා මේ යුතුයි කියන අදහස නේද? යුතුයි. මොකක් යුතුයිද? දැන් අපි හිතමු අර should වගේම තමයි මෙයා. හැබැයි ගොඩක් වෙලාවට ought to පාවිච්චි කරන්නේ සදාචාරාත්මක වශයෙන් කිරීමට බැඳී සිටින්නා වූ ආයිත් කියන්නම් සදාචාරාත්මක වශයෙන් කිරීමට බැඳී සිටින්නා වූ දේවල් සම්බන්ධයෙන් යුතුයි යන අදහස ප්‍රකාශ කිරීමට. ඒ කියන්නේ මෙහෙමයි. අපි කාට හරි උපදේශයක් දෙනවා මේ ඔයා ඕම ඉඳලා හරියන්නේ හරිද? You right. You ought to නේද? treat කියන්නේ සලකනවා නේද? එහෙම නැත්නම් ප්‍රතිකාර කරනවා. You ought to treat your mother. Right? mother කියන එක මෙලිය මුදිකට you ought to treat your mother. ඔයාගේ අම්මට සැලකිය යුතුයි. හරිද? එහෙම නැත්නම් you ought to treat your patients. ඔයාගේ දෙමව්පියන්ට Hari Pabasara, I really welcome you to the class. I appreciate for coming and taking part. You ought to treat your mother. ඔයා අම්මට සැලකිය යුතුයි. ඉතින් මෙන්න මේ ought to කියන එක දාන්නේ should නොදා ඇයි මම මෙතන? ඒ තමයි අම්මට සලකනවා කියන එක සමාජය හා සම්බන්ධ දෙයක්. හොඳට අහගන්න. මේ වෙනස්කම් මේ විදියට A level කාලෙදිවත් හම්බ වුණොත් ඉගෙන ගන්න මට කියන්න අමතක නැතුව. අමතක නොකර කියන්න right? ඔලේ ක්ලාස් එකේදී මම සමාජලාට උමනාවෙන් අහන් හිටියේ නෑ. ඒ වෙලාවේ මම මේ WhatsApp එකේ හිටියේ. right? ඒ නිසා මේ ඒ කාලේ උගන්නපු ටික නම් මරු මට අපරාධي කියලා. හරි? ඒ නිසා තව දවස් කීපයක් හොඳට අහගන්න මේ වෙනස්කම්. ඒක වචනවල සිංහල තේරුම් විතරයි ඉගෙන ගන්න නිසා ක්ලාස් වල ඉගෙන ගන්නන්න වෙන්නේ ළමයින්ට. ඒ වුණාට වෙනස්කම් ටික පපුවටම දැනෙන්න මේ අහගන්නවා. හරි? ought to කියලා කියන්නේ එහෙනම් ඔයාට උතන should දාලා ලියන්න බැරිද? Yes, you can write it by using should. හැබැයි ඔයා මේ වාක්‍ය දීලා මෙතන හිස්තැනක් දුන්නොත් ළමයි ඔයා දාන්න ඕනේ should එකට වඩා ought to.
අපි හිතමු should එකයි ought to එකයි මෙතන දීලා තිබුණා කියලා. එතකොට ඔයා දාන්න ඕනේ should නෙමෙයි ought to. ඇයි ඒ? මේක අම්මට සලකනවා කියන එක කියවල බැලුවාම සදාචාරාත්මක වශයෙන් වඩාත්ම ගැලපෙන්නේ. හරිද? යාළුවෝ ළමයි දානේවත් මට එනවා right? කියවන්නේ නැහැ ඉතින්. මරු එක්ස්පීරියන්ස් මට මේ හරි ක්ලාස් එක ගැන තියෙන්නේ. දාන්නේ මැසේජස් ඕකින් නම් හරි. මට මම chat එක රෙකෝඩ් වෙනවා. ලයිසන් වර්ෂන් එකක් තියෙන්නේ මගේ. මම කියවන්නේ නැහැ ඉතින් ප්‍රශ්න දේවල්. right අද කියන්න හිතෙනවා මගේ කට හරි නෑ මේ දවස්වල මේ යකා තේය උඩරම නැගලා ඉන්නේ යකා ඉස්සා මට සමහරලාට තරහ යනවා ඔයාලා ඔන්ලයින් ඉන්න වෙලාවට ක්ලාස් එකේ ඉන්න වෙලාවට WhatsApp එකේ ගිහිල්ලා අනම්මනම් කර ඉඳනන් එපා හරිද අහුවෙන්නත් එපා මේ මෙදලා අනිත් එක තමයි මේ උන් ඉඳගෙන ඔබන්න එපා ඕක ෆෝන් එක තියනවා මේසෙ උඩින් හරිද එහෙම හරි කොහේ හරි තියන්න මම පේරන්ට්ස්ලාට කියලා තියෙන්නේ තියන්න ඕන අයගේ හරිද අතට අරන් ඕක කරන්න එපා මම දන්නවා ඔන්ලයින් ක්ලාස් එකක් කියලා කියන්නේ ඔය ඕපන්ලි කතා කරනවා නම් I was the person who started online classes first and I know I have many experiences related to online classes then you can't cheat anyone but you can't cheat me right you can cheat anyone but you can't cheat me right සමේ ළමයි ඔයාලා තව චුටි දවසෙන් ඉන්නේ හොඳ ළමයිනේ මගේ ඉන්නේ නිසා කවුරුත් ගිහිල්ලා මේ කරන්න එපා අර පාඩමට පාඩු නොවෙනවා නම් විතරක් යාළුවෙකුට හදිසිය මොකක් හරි පණිවිඩයක් දැම්මට කමන්නේ නැහැ. එහෙම එපා කියන්නේ නැහැ. හරි? I really believe you. And also you should know what to do and when to do and the way you should do it. ඒක නිසා මේ ඉන්න ගමන් ගිහින් සිංහල හරි දෙමළ හරි මොනවා හරි ඉංග්‍රීසි හරි ක්ලාස් එකක ඉන්න ගමන් ගිහලා කොයිලා ගත්ත ඔය ස්ටේටස් බල නටන්න එපා. එහෙම කරන යාළුවෝ ආශ්‍රය කරන්නත් එපා. ඇයි ඔයාට ගානක් හදලා ඉවර වෙලා මෙන්න මේක හදන්නේ මේමයි මචං කියලා එවන්නේ නැතුව හරි මෙන්න මේ කෝඩ් එක ගහලා දාපන් මේක WhatsApp දාපන් කියලා එවන යාළුවෝ ඉන්නවා නම් එයාලා ඔයාගේ এডুকেෂන් එකට නෙමෙයි උදව් කරන්නේ ඔයාගේ කාලය නාස්ති කරනවා කාලය කන අයට කියන්නේ මොන වර්ඩ් එකද කියලා you should know that and you should identify it even it today ගිය අවුරුද්දේ මේ විදිහේ එනකොට ළමයි කියපු කතාවක් තමයි මට මතකයි අද වගේ සර් මම යාළුවෝ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. මොකද O level ලියලා ඉවරයි එතකොට යාළුවා. But you have more 2 months right? February March 3 months right? No 2 months 60 days nearly right? So you should identify your friends who waste your time and කවුරු හරි වාට සාක සෛලයක කොටසක් හදලා ඉවරලා මෙන්න මේක මේමයි කියලා Facebook ඔය හරි දාන්නේ නැහනේ. හරිද? එහෙම නැතු කෙසෙල් මල් එවන කට්ටියත් එක්ක සම්බන්ධතා තියාගන්න එපා අපරාධයක. කවුරු වාට මොනවා හරි ප්‍රශ්න අහනවා නම් ඔක ඇවද? අර කැම මේක කෙහෙල් මල් කතා කරන්න නෙමෙයි තියෙන්නේ. හරි? ඔය දානියව මට එනවා. ඒකයි මම කියන්නේ. වැරදිලා එනවා. ප්‍රේම වසන්තයවල් තියෙනවා සමහර ක්ලාසස් වල right? මම මට මේ chat එක බලන්න පුළුවන් ඔක්කොම. දැන් අනවශ්‍ය කාලයක් යනවා මම ඉස්ස කතා කරගෙන යන්න. හරිද? ඒව කරන්න එපා දැනට. දැනට right? දැනට keep it in your mind. දැනට කරන්න එපා ඒවා. හොඳට මතක තියාගන්න. ought to must කියන එක ඇවිල්ලා යුතුයමයි කියන එක නේද? should කියන්නේ උපදෙස් දෙන්න ළමයි පාවිච්චි කරන්න ඒක. උපදෙසක් දෙන්න. හරි? should කියලා කියන්නේ යුතුයි කියන අදහසනේ. should කාට හරි උපදෙසක් දෙන්න. you should help other right මේ තියෙන example එක you should help always can නිතරම අනිත් අයට නිතරම උදව් කරන්න ඕන. can කියන එක හැමෝම දන්නවනේ. මම ඒක නිසා කියන්නේ නැහැ. can කියන එක කියන්නේ චූටි දෙයක් කියන්නම් කට්ටිය නොදන්න දෙයක්. හරිද? දැන් ඇවිල්ලා can කියන එකයි able කියන එක අතර වෙනස. දැන් ඔයා දන්නවා මේ can කියන්නේත් පුළුවන්. be able to කියන රටාවෙනුත් කියන්නේ පුළුවන් කියන එකනේ. අපි සාමාන්‍යයෙන් can කියන එක නම පාවිච්චි කරන්නේ යමෙක් තුල 100ට 100ක් යම් දෙයක් සිදු කිරීමට පවතිනා වූ හැකියාවන් ගැන. දැන් ඔන්න මෙහෙම කියලා හිතමු. මම ලියනවා මෙහෙම. an English teacher right? right? බලන්නකෝ මෙලින් can speak speak yes speak in English right?
an English teacher can මං can පොඩ්ඩක් මතු කරලා ලියන්න ඕනේ ද bold කර මේ capital කරේ. An English teacher can speak in English. දැන් English teacher කියන කෙනා ඇවිල්ලා ඉංග්‍රීසි ගුරුවරයෙක් නේ එතුමාට හොයි එතුමියට පුළුවන් වෙනවා. එයාට තියෙන 100%ක් හැකියාවනේ. A dancer can dance. A dancing teacher can dance. ඉතින් ඒක තමයි can කියන කෙනාගේ ප්‍රධාන භාවිතාව. හරිද? එයාට තියෙන නිකන් හැකි නෙමෙයි ඒක. එයාට ඒක පුළුවන් වෙන්න ඕන. A musician can sing. සංගීතඥයෙකුට ගයන්න පුළුවන්. හරිද? A student can learn. ළමයෙකුට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ශක්තිය හරි පැත්තට පාවිච්චි කරොත්. විද්‍යාවට අනුව ශක්තිය කියන්නේ විනාශ කරන්න බැරි දෙයක්. ඒක විනාශ වෙන්නේ නැති දෙයක්. හරි පැත්තට කන්වර්ට් කරොත් ලෝකේ මවිත කරන නිෂ්පාදන කරන්න පුළුවන්. ඔයාට මේ වචන හරි වැදගත් වෙයි. හරිද? ඔයා තුල තියෙන අසීමිත ශක්තිය ඔයා අඳුරගෙන ඒක පාවිච්චි කරත් ඔයාගේ এডুকেෂන් එක සයිඩ් එක දියුණු කරගන්න. ඔයා යන ගමන නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. හරිද? අවුරුදු අන්තිමේ මතක තියාගන්න මේ පණිවිඩ ගොඩක් හැලෙන වචන ගොඩක් වැදගත් වෙයි. සාකාටවත් බණින්න නැතුව වැදගත් දේවල් ටිකක් මේ කියන්නේ අමතරව. ඉතින් can මේ වගේ තමයි පාවිච්චි කරන්නේ. මේ ගැන අපි කතා කරා. picture description එකක් තියෙනවා පළවෙනි එකේ මෙන්න මේ වගේ එකක් නේද? මේ වගේ එකක් විස්තර කරද්දී ඔයාලට සරලව මුකුත් ලකුණු 5 ගන්න බැරි වුණොත් ළමයෙකුට. picture එක විස්තර කරන් තියෙන්නේ පොතේ වෙනමයි. හරි? ඒ වුණාට picture එකක් විස්තර කරද්දී මෙන්න මේ දෙයා කියන වචනේ වැදගත් වෙනවා. මම මේක 10 වසර ළමයින්ට අද කියලා දුන්නා. මේ දෙයා කියලා කියන වචනේ ළමයි dummy subject එකක්. එයාට තේරුමක් නැතුව යෙදෙන වචනයක්. දැන් මම කියනවා මෙහෙම මම අර 10 වසරේ කාලේට කියලා දුන්නා. ඒකට ඉඳපු 11 කීප දෙනෙක් හිටියා. there is a car. කියන්නේ කාර් එකක් තියෙනවා. ඒකේ තේරුම. කාර් එකක් තියෙනවා. there is a car. හරිද? ඊළඟට මම කියනවා there is a boy. පිරිමි ළමයෙක් ඉන්නවා. හරිද? එතකොට මේ දෙයා කියන වචනේ දාන්නේ dummy subject එකක් විදියට. ඩමියක් කියලා කියන්නේ something you can see in a clothing shop. Right? In a clothing shop you see dummies. If you go to buy clothes, right, for the body shape of a girl or for the body shape with the body shape of a boy, you can see dummies which was made with plastic. Right? They are in shops. ඇඳුම් අන්දලා තියෙන මිනිස්සු වගේ හැඩති උපකරණනේ. ඉතින් එයාගේ කිසි තේරුමක් නැහැ, අර්ථයක් නැහැ. හැබැයි එයා රෙදි විකුණන්න ඕන නිසා ඕනක මිනිස්සෙක් වාඩි කරලා තියන්න බැරි නිසා තමයි කිරුෂි වාඩි කරලා තියන්නේ ඩමියක් ගෙනහිල්ලා රෙදි ෂොප් එකට. ඉතින් එතකොට අපි දැනගන්න ඕන දේ තමයි මේ දෙයා කියන වචනය එහෙම එකක්. ඉතින් එයා දාලා ඉවරලා දෙයා ඉස්සකා කියන කාර් එකක් තියෙනවා. මේකේ අදහස මංගාව කාර් එකක් තියෙනවා කියන එක නෙමෙයි, මට පේන්න කාර් එකක් තියෙනවා කියන එක කොහේ හරි. අහගන්න හොඳට. මගේ ගාව තියෙනවා කියන එක නෙමෙයි මේකේ තේරුම. මා සතුව තියෙනවා කියන එකත් නෙමෙයි. මට පේන්න තියෙනවා කොහේ හරි. පාරේ යනකොට I see that a car. There is a car. හරිද? ඔව් සංචලා right. හරි get one. අපරාධි. මම ඒකේ වීඩියෝ එක දාලා තියන්නම්. මේ there is ඒකේ මම කරේ grade 10 එකේ කරේ present past perfect continuous එකයි activities ටිකක් කරා. එයාලගේ අන්තිම පාඩම පදනම් කරගෙන ඒකේ ඔය දෙය කියන ගැනම මුලදී කියනවා ටිකක් පැය දෙකක වීඩියෝ එකක් ඇත්තේ. ඕනේ නම් විතරක් බලන්න මම ඒ පුළුවන් වුණොත් අප්ලෝඩ් කරලා දෙන්නම්. හරිද? ඔයාලට ගොඩක් වැඩ තියෙනවා කියලා මම අඳුරගෙන ඉන්නේ. පව් ඒ නිසා වැඩ දෙන්නේ නැත්තේ ගොඩක්. there is a car එකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද දන්නවද? අපි ගත්තොත් මේ පින්තූරයක් වගේ එකක් විස්තර කරගනිද්දි දැන් ළමයි අපි හිතමු I have a car කියන එක ගත්තාම මට කාර් එකක් තියෙනවා කියලා ළමයෙක් කිව්වොත් ඒකේ තේරුම තමයි මේ මගේ සතුව තියෙනවා කියන එකනේ. there is a car කියලා කියන්නේ මොකද්ද? පාරේ හරි කොහේ හරි තැනක යම් ස්ථානයක තියෙනවා. ඒ නිසා මේ පළවෙනි එක්කෙනාව පාවිච්චි කරන්නේ යම් ස්ථානයක මොනවා හෝ දෙයක් තියෙනවා කියන අදහස ගන්න. එහෙම නැත්නම් ඉන්නවා කියන අදහස ගන්න. දැන් there is a boy කියලා කියන්නේ පිරිමි ළමයෙක් ඉන්නවා. දැන් අපි හිතමුකෝ මේම ඕපන් කියනවා නම් පමුදුගේ ගෙදර වහල උඩට පසිඳු නැගලා. එතකොට පමුදු කියනවා there is a boy on the roof කියලා. පිරිමි ළමයෙක් there is a boy on the roof. හරිද? පමුදුගේ වහල උඩට ඒක නගින්න බෑ, තට්ටු තුනක් විතර තියෙනවනේ ගේ. උඩට කොහොම හරි නගිනවා. there is a boy on the roof. වහල උඩට පමුදු නැගලා.
පසිදු නැකලා. ඉතින් ඔළුව දාලා බලලා වහලෙන් දිහා බලලා කියනවා පිරිමි ළමයෙක් ඉන්නකෝ කියලා කෑ ගන්නවා. there is a boy කොහෙද ඉන්නේ? on the roof නේද? තව ටිකක් අපි මේක දික් කරනවා. with a knife. ඒ කියන්නේ මොකද්ද? පිහියකුත් එක්ක. මොකටද? to kill us. අපිව මරන්නට. දැන් බලන්න තේරෙනවද ඔයාලට දිග්ගස්සන හැටි? there is a boy කියන එකෙන් පටන් ගත්තනේ. on කියන නිපාත පදේ දැම්මා. on the roof වහල උඩ. පොඩ දිග්ගස්සනවා. පාර කන්ජන්ක්ෂන් එකක් නේද? මේකත් අපි with එකක් දාන ප්‍රිපොසිෂන් එක right? with a knife පිහියකුත් එක්ක. මොකටද කියලා දානවා to kill us. නේද? තව දිග්ගස්සමු එකම වාක්‍යේ for නේද? for blaming his mother. ඔහුගේ අම්මට බැනීම නිසා නිකන් නේද? ඒ කියන්නේ අපි යාගේ අම්මට බැනලා තිනවා. අන්න ඒ නිසා අපිව මරන්න පිහියකුත් තරම් පිරිමි ළමයෙක් වහල උඩ ඉන්නෝ කියලා කෑ ගහනවා. නේද? තව ටිකක් relative pronoun එකක් දාලා අපි මේ අම්මටත් අමතර විස්තරයක් එකතු කරනවා. නේද? right මම මේ funny ඒවා ලියන්නේ who tried to hit our father. තව ටිකක් දිග්ගස්සමු. බලන්න පුළුවන් නම් short note එකේ මේක ලියාගෙන translate කරන්න. නේද? or නැති මන් ටිකක් නතර කරා. So you can see a sentence and this one is somewhat long and this is not a short one, and you know this one was started right. We began this sentence with the word there is a boy කියන එකෙන් තමයි පටන් ගත්තේ. අර අමතර කැලේ ටික ළමයි දාගෙන ගිහින් ඉවර වෙලා නේද? මේ අමතර කැලේ ටික මේ there is කියන එකෙන් පටන් ගන්න අමතරේව දාලා තමයි මේක දිග්ගැස්සුවේ. දැන් බලන්න මේක දිගයි ගොඩක්. ඉතින් ඔයා දන්නවා බින්දෙන් ජලය එකතු වෙලා නේද? බිඳුව එකතු වෙලා තමයි ලොකු මුහුදු සාගර ගංගා හැදෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඉගෙන ගන්න ග්‍රැමර් පොයින්ට් එක චූටි එකක් අරන් ඒක දිග්ගස්සගෙන ලොකු රචනා ලියන්නේ. ලොකුවට කතා කරන්නේ කට්ටිය. ඔන්න ඔය පොයින්ට් පෝෂණය කරගෙන. හරිද? කැන්සර් සෙල් එකක් ඇඟ ඇතුලේ හැදෙන්නේ එක තැනක හැදිලා යා ස්ප්‍රෙඩ් වෙනවා නේද? සෛලයක් මේ කැන්සර් එකක දී හැදෙන එකක්. ඒ වගේ තමයි මේ නොලෙජ් එක විදිහට අපේ ඇඟ ඇතුලේ හැදෙන නොලෙජ් එක අපි ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. පතුර ගන්න ඕනේ. ඉතින් පතුරව ගනිද්දී ඔයාලට මේ පොත්වල අහුවෙන පොඩි තැන් වලින් මේ වගේ දේවල් අරගෙන යන්න පුළුවන්. ඉතින් මට වෙලාව නැති නිසා තමයි ගොඩක් වේගෙන් කතා කරන්නේ. කොහොම වුණත් ඔයාලට මේක තේරෙන්න ඇති ලස්සනට අපි එක සෙන්ටෙන්ස් එකක් ගොඩනගන්න ග්‍රැමර් ගොඩක් පාවිච්චි කරා. මේ who කියන්නේ මොකක්ද මෙතන? කවුටද පුළුවන් දෙන්න ආන්සර් එක මේ what is the meaning of who here and which grammar it belongs. මොන grammar එකටද එයා අයිති වෙන්නේ මේ who කියන වචනේ මෙතන දින. right, come on, just give me the answer. Relative pronoun. Yes, relative pronouns. Very good, I really appreciate that. නේද? when කියන එක අයත් වන්නේ කුමන ග්‍රැමර් ප්‍රභේදයටද? මොකක්ද මේ when කියන වචනය? come on, boy කෙනෙක් දුන්න ආන්සර් එක. අහිංසා කියන බලන්න. අහිංසා come on ආන්සර් එක දෙන්න කිව්වා නේද? relative clause නේ එන්නකො relative clause කරවන්න මන්ද when කියන්නේ relative clause එකක් හොඳට බලලා කියනවා කවුද යාගේ ඉස්කෝලේ ආව බේරගන්න ඉන්නේ යාගේ යාළුවෙක් නැද්ද යාළුවෙක් ඉදිරියට සංසාර
මම ඔයගේ ආන්සර්ස් කියවනවා රයිට් දානවා කට්ටියක අහිංසක ඉන්ටෙන්ෂන් කියලා දාලා තියෙනවා රයිට් අවධානය ගිලිලා තියෙන නිසා තමයි ඒම උත්තරේ වෙනස් වෙන්නේ හරිද ඉතින් මේ ක්ලාස් එකේ අන්තිම දවසේ කියන්නම් මරු දේවල් ගොඩක් තියෙනවා මට ඔයාලට කියන්න ඉතින් ඔයගේව හොඳට ප්‍රපෝදින් හිටියනම් ඔයාලා ලියන්න පුළුවන් හරිද එහෙනම් දෙයා කියන එක දාන්නේ යමක් යම් කිසි තැනක තියෙනවා කියලාකනේ අපි තව චුට්ටක් කරගෙන බලමු there is a car නේද කාර් එකක් නවත්තලා තියෙනවා හරි මොකක් හරි කාර් එකක් තියෙනවා කියන එක ඒකේ තේරුම දැන් මේ පින්තූරයට දාලා ගත්තොත් එහෙම තියෙනවා there is a car නේද which කාර් එකට පණ නැහැනේ නේද which is මොකද්ද මේකේ පාට brown right honor there is a brown color car කියලා ලියන්න පුළුවන් there is a car which is brown in color near the traffic light there is a car which is brown in color near the traffic light and you see this is the way we can improve writing skills මේ පොඩි එකක් අල්ලගෙන එක ටිකක් වේගෙන් ප්‍රොමෝට් කරලා ගන්න මේ ෆෝම් කරලා ගන්න which නේද is brown in color කොහෙතනද තියෙන්නේ near the traffic light නේද ඔය වගේ ඔම ලියන්න යන්න පුළුවන් මම යන්නම් ඊළඟ ටිකට කතා කරන්න හරි ඔයාලට වැදගත් දෙයක් තමයි මෙන්න මේක ඇවිල්ලා චූටි ලෙටර් එකක් ඉතින් ඔයාලට ලියුමක් කියන එක පේපර් එකට එනවා ඒ පේපර් එකට එන ලියුමක් ඇවිල්ලා ලකුණු you know that you can get 10 marks ලකුණු 10ක් ගන්න පුළුවන් එකක් මේක 60ක් තියෙන ළමයට 70ක් ගන්න පුළුවන් එකක් 65 තියෙන ළමයට 75 කරන්න පුළුවන් එකක් this is like a ladder it is very easy to write a letter than describing a chart right WH questions වල meaning right දෙන්න ශලනී කෞශල්‍ය right conjunction කියලා කියන්න ගියේ නේද පොඩ්ඩක් වැරදිලා බත් කිලි වල වෙන මොනවද අපි කන්නේ නැහැ නේ ඒ වගේ වරදින්න බෑ conjunctions උයි relative pronoun උයි නේද ආගෙන හිටියනම් හොඳට වරදින්නේ නැති වෙනවා ඉතින් මේ ඇවිල්ලා personal letter එකක් මම අර letter format එක ගැන චූටි දෙයක් කියන්නම් ඔයා සාමාන්‍ය ලියුමක් මේ වගේ එකක් එනවා විභාගෙට ලියුමක් එන්නේ ඒකයි බාර් එකක් එහෙම බාර් එකක් chart එකක් විස්තර කරන්නයි එන්නේ නේද දෙකෙන් එකක් එන්න පුළුවන් වග්ගුවක් මොකක් හරි ඉතින් letters ගත්තන් පස්සේ ළමයි ලියුම් කියන ඒවා ඔයාලා letters කියන ඒවා දන්නේ නැතුව ඇති ඒ වුණාට මේ හරිද ළමයි දැනගන්න ඕන දෙයක් මේක letter එකක් කියලා කියන්නේ මොකක්ද කියලා සමහරට දන්නවත් ඇති නොදන්නෝ බොහෝ වෙති letters there are two types මේව වර්ග දෙකයි formal informal නේද ඒව දන්නවා formal letters කියන ඒවා ලෝකෙන් අතුරුදහන් වෙලා යයි තව ටික කාලයක් යනකොට formal කියන ඒවයි මේ informal කියලා කියන ඒවයි ඒ කියන්නේ ළමයි විධිමත් සහ අවිධිමත් ලියුම් යාළුවෙකුට ලියන ලියුමක් සාමාන්‍යයෙන් අපි සලකන්නේ informal letter එකක් විදියට hi සමන් කොහමද ඉතින් මේ දවස්වල කනවද වහිනවද දොලේ පනිනවද නේද මල් කඩනවද මොනවා හරි දැන් අහනවනේ යාළුවන්ගේ මොනවා හරි නේද බල්ලා නාවනවද ඒ මොනවා හරි අහනවා අපි right the way that we used to write a friend is informal it is informal right it is not formal it is informal right ඔයා දැනගන්න ඕන ඉතින් ඔයගේ යාළුවෙක්ගෙන් අහනකොට මේ මොනවා හරි ඔයාට අහන්න පුළුවන් right අතපය කඩාගත්තද කොහොමද දකෝද කොහොම අහන්න පුළුවන් ඉතින් මේ formal letter එකක් කියලා කියන්නේ ඇවිල්ලා ඔයාගේ විදුහල්පතිතුමාට ලියනවා කවදාවත් you don't write asking your principal sir did you eat rice last night how is your day and how are you I am fine now ඔය වගේ වහන්න නැහැ විදුහල්පතිතුමාගෙන් right if you ask it from your principal he will surely punish you for writing in that manner පොලිසිය ස්ථානාධිපතිතුමාට නෙලෙත් ඉන්නව නේද
කවදාවත් ලීටර් එකක් ලියන්නේ නැහැ මිනිස්සෙක් දයාබර කවුද යාට කියන්නේ ඔෆිස් OIC මහත්මයා වෙත. නේද? ඔබතුමාගේ සැප දුක් කෙසේද? එහෙම අහන්නේ නැහනේ. රයිට්. නේද? ස්ථානාධිපති පොලිස් ස්ථානයේ උඩුගම. Dear sir. රයිට්. ඕමනේ යන්නේ. නේද? මත්ද්‍රව්‍ය සම්බන්ධවයි. අප පාසලවට. නේද? මෙහෙම කසිපු පෙරනවා මිනිහෙක්. ඒ මනුස්සාව අතරකට ගන්න. ඔය වගේ මොකක් කරන්නේ ලියන්නේ. ඉතින් ඒවිල්ලා ඒ වගේ ඒවට අපි කියනවා ෆෝමල් කියලා නේද? You should know the structures. ඉතින් විභාගෙදී ලියුමකට ලකුණු දෙන්නේ මෙන්න මේ වෙයි ලියන ව්‍යාකරණ වලට විතරක් නෙමෙයි. sentences වල නිවැරදිභාවයට විතරක් නෙමෙයි. මේකේ ආකෘතියටත් දෙනවා. ඉතින් සාමාන්‍ය ෆෝමල් ලියුමක් ගැන මම චුට්ටක් කියන්න යන්නම්. මේකේ ආකෘතිය ඇවිල්ලා මේ පාඩමෙන් ඉගෙන ගන්න මෙතන නෑ මේකේ තියෙන්නේ මොකද්ද? ඉන්ෆෝමල් ලියුමක හැඩය. ඉතින් ළමයි ඉන්ෆෝමල් ලියුමක දිනේ දානවා මේ පැත්තෙන් අපිට කියන අපි මේ රටාවට කියනවා left hand side system එකක් කියලා. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙන්නේ වම් පැත්තේ වෙනවද? කලණේ ඉන්නෙත් වම් පැත්තේ. දිනේ තියෙන්නෙත් වම් පැත්තේ. මේ මොකද්ද මේ? ඒකට කියන්නේ මොකද්ද? address. address එක තියෙන්නේ වම් අත පැත්තේ. ඒ address එක ගාව තියෙන විශේෂ ලක්ෂණයක් මොකද්ද? ඔයාලට පේන මෙන්න මෙතන තියෙන චුටි කමාවක් පළවෙනි පේලියේ. නම්බර එක ලියලත් කමාවක් තියෙනවා. ඒ කමාව දාන එකත් හරි වැදගත්. අන්තිමට ලියලා ඉවර වෙලා මා අදාළ ගමේ ඒ මොන හරි ඇඩ්‍රස් එක ලියන මිනිස්සයාගේ ඇඩ්‍රස් එක තමයි මේ ලියන්නේ. අපි හිතමු බිමාෂා ලියනවා ඔෂිනිට. හරිද? නැත්තම් අහිංසා ලියනවා ශලනිට. මොකක් හරි එකක්. යාළුවෝ මේ හරිද? මහීෂා කරුණාරත්නායක නේද? යා මහීෂා කරුණාරත්න රයිට්? හරිනේ මහීෂා. මහීෂා කරුණාසේකර. කරුණාරත්න කියන්නේ. කරුණාසේකර. කරුණාවන්තයි ළමයා. නෑ ස්ට්‍රෝං මහේෂා ලියනවා යාළුවෙකුට කැම්පස් එකේ රයිට් එයා ඉන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේනේ එයාගේ යාළුවෙකුට ලියනවා මොකක් හරි එකක් එයා ලියන්න ඕන ලියුම ලියනවා නම් එයාගේ එක මෙතන නේද හරිද හොඳට මතක තියාගන්න ඒක ඔයාගේ යාළුවගේ එක ලියන්නේ ලියුම් කවරේ ඔයාගේ ලියන එක්කිනාගේ එක මෙතන ලියන්නේ ඊළඟට ඩේට් එක දානකොට මෙන්න මේ ෆෝමැට් එක විතරක් නෙමෙයි ඔයාලට සාමාන්‍ය විදියට දිනේ දාන්නත් පුළුවන් ඕනනම් මේ විදිහට දාන්නත් පුළුවන්. හරිද ඊට පස්සේ ආමන්ත්‍රණය තියෙන්න ඕන. මේකට අපි කියනවා salutation කියලා. salutation. අපි ඔයා දන්නවා හමුදාවේ පොලිසිය සැලියුට් කරනවානේ. අන්නේ සැලියුට් කියන වචනයෙන් තමයි salutation කියන එක හැදෙන්නේ ආමන්ත්‍රණය. right? කමාවක් තියෙනව පේනවද? ඔන්න ඕවට පවා ලකුණු හම්බ වෙන බව මතක තියාගන්න. හරිද? address එක, date එක, salutation. ඉතින් සාම්ප්‍රදායික විදිහට how are you කියලා පටන්ගෙන නේද I hope you are doing fine නේද ඔයා හොඳින් මොනවා හරි කර ඉන්නවා කියන එක නෙමෙයි මේ doing fine කියන්නේ නේද ඔයා හොඳින් කර ඉන්නවා මොනවා හරි ඒව නෙමෙයි doing fine කියලා කියන්නේ හොඳින් ඉන්නවා කියන එක හරිද thank you very much for මේ පළවෙනි ලියුමක සාමාන්‍යයෙන් යාළුවෙකුට ලියන ලියුමක් නම් අම්මට තාත්තට නංගිට මල්ලිට නේද බල්ලට පූසට ලියුණේ බෑනේ කාට හරි ලියන ලියුමක් නම් අනිවාර්යෙන් ඒකේ පළවෙනි ඡේදයේ තියෙන්න ඕනේ දේ තමයි මොනවද how are you කියලා යාගේ දුක සැප ඇහිම right මේ තියෙන්නේ ඒක ඊළඟට දෙවෙනි එක තියෙන්න ඕන කනගාටු ප්‍රකාශ කිරීම තියෙනවා නම් ඒව දාන්න ඕනේ මොකටද ලියුමක් එවන්න බැරි වුණා අනේ thank you very much යාළුවට ස්තුති කළා ඉවරලා නේද කියනවා මේක නෑ එහෙම එකක් මට ඔයාට ලියුමක් එවන්න බැරි වුණා I'm sorry for not sending you a letter for a long time I am sorry for not sending Again, I am sorry for not sending a letter to you for a long time. ගොඩක් කාලෙක ඔයාට ලියුමක් ලියන්න බැරුණානේ. අනේ sorry. ඔයාලා දැන් දන්නේ නැහැ ලියුමක් කියන එක. ගෙදරට එම ඉස්සර මට මතකයි අපි පුංචි එම අම්මට ලියුමක් එවනවා. ඉතින් දැන් අපි ලියුම් ලියන්නේ නැති වුණාට letters were the method that people used to communicate with each other those days. Right, we didn't have mobile phones those days when schooling like you, right? I got a mobile phone after passing my A levels, right? You are lucky to have it in your hand, but use it wisely. It can destroy you and it can make you a man or a girl, a perfect one, right? It can destroy a perfect girl or a boy into a beggar one day, or a perfect one. A courageous girl or a boy can use the mobile phone to light up or illuminate or brighten
his or her life, right? That is up to your hand. right, මට මතකයි සින්දුවක් විදියට ලෙටර් එකක් කියලා දුන්නා කියලා කියන එක ඇත්ත. ඉතින් පළවෙනි ඡේදය කියලා ඉවරලා දෙවෙනි ඡේදය සාපාණ්ඩ විදිහට ලියුමේ බොඩි එක ගැන මම කතා කරන්නේ නැහැ. මට ඕනේ අවසන් කර තැනට යනකොට ලියුමක ආකෘතිය සාම්ප්‍රදායික යාළුවෙක් ලියන වගේ එකක් නම් අන්තිමට කරන්නේ මෙහෙමයි. අනේ මට ඉක්මනට ලියන්න අම්මා තාත්තමයි මතක් කරා කියන්න. Give my regards to your parents. අම්මා තාත්තට මගේ සුභාශිංසන ලබා දෙන්න. මේ regards කියන වචනේ තේරුම තමයි නිකන් අර සුබ පැතුම් කියන වගේ එකක්. ඊමේල් එකක් එහෙම ලියනකොට formal දෙයක් ලියනකොට regards කියලා පොඩි අර මේ තිතක් එහෙම තියෙනවා. ඉතින් මගේ මම ඔයාලට WhatsApp team එකට දාද්දි සමහරලාට regards කියලා මගේ නම දානවා. ඒ ඇවිල්ලා නිකන් අර show එකට දාන්නේ. ගණන් ගන්න එපා. regards කියලා දානවා නිකන් හරිද? ඒක වැටෙනවා සමහරලාට email එහෙම ලියලා. එහෙම මම නිකන් දාන්නේ. ඔයාලට දෙයක් ඉගෙන ගන්න ඕන නිසා. නැත්තම් මට දාන්න පුළුවන් සිංහලෙන් type කරලා අද පන්ති නෑ කියලා. එහෙම නොදාවාව හුරු වෙන්නයි ඒක දකින්නයි දෙන්නේ. ඉතින් මේ ලියුමක් දීලා මෙතනින් දීලා තියෙන්නේ කවුද ලිව්වේ? කවුද මේ කරපු දේ මොකද්ද? කවුද කාටද උදව් කරේ? ඇයි කරේ? ඇයට මොකද්ද දැනුනේ? ඊට පස්සේ හරි. alright මෙන්න ඉන්නේ බලන්න ලියුමක් දීලා. Write a letter to one of your friends describing a good deed. A good deed. මම අහනවා ළමයිගේ නම කියලා. උත්තරේ දෙන්න ඕන. හරිද? බලන්න විමාශා පූජනී කියන්න බලන්න ටක් ගාලා මේක a good deed කියන එකේ තේරුම. නැත්තම් උඩුගම ඉස්කෝලේ හරි right? කවුරු හරි කවන්නේ. challenge. ලසන්දි නැද්ද? alright come on කියන්නද? හොඳ වැඩක් very good. අහිංසාවෙන් මේසලා දාලා තියෙන උත්තරේ ශලනිත් දාලා තියෙන right හොඳ වැඩක්. හොඳ වැඩක්. it is a good deed. ඒ කියන්නේ good work කියන එක නේද? ඊට පස්සේ I did a good work කියලා කියන්න එපා. මං කියන්නවට good deed කියලා කියන්න කියලා. අයි දන්නවද? good work කියලා කියන්නේ මේ work කියලා කියන්නේ ළමයා වැඩේ. මේ සිංහල භාෂාව නිසා මේ ඉංග්‍රීසි භාෂාව හරියට එන්නේ නහරගත වෙන්නේ නැහැ. ඒ මොකද නේද? වැඩේ කියලා කියන්නේ රාජකාරියක් මොකක් කරන්නේ? තාත්තා මොකද්ද කරන්නේ? තාත්තා දර පලනවා. ඒක එයා යදන්නේ එයා work එකක් ඒක. හැබැයි අපි සිංහලෙන් කියන මං එයාට හොඳ වැඩක් කළා කියලා. හරිද? ඉතින් ඒකට පාවිච්චි කරන්න යන්න එපා work කියන වචනය. හොඳ ක්‍රියාව කියන අදහස ගන්න නම් good deed කියන එක ගන්න. අරක වැරදි නෑ නමුත් වඩා suitable මේක. yes පබසව. ඔයා ලියන්න ඕනේ නම් ඔයා කරපු හොඳ වැඩක් ගැන. ඉතින් ඔයාට නිකන් කියනවා නම් අතරම වෙලාව මදි අපිට ගොඩක් මේක ඔක්කොම කතා කරන්න. එහෙම කරලා ඉෆෙක්ටිව් නෑ. මේ පාඩම් ටිකකින් ටිකේ පරිම දේවල් කියන්න. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් නේද last week last week I went to meet one of my friends. දැන් මේ හොඳ වැඩක් කියන්නේ last week I went to meet one of my friends but unfortunately right he L double L right but unfortunately he was මම මේ යාළුවට තව එක්කෙනෙකුට කියනවා නේද චූටි දෙයක් මම මේ මාතෘකාවට පෙන්නන්නේ he was suffering ඇයි දන්නවද මේ වයසේදී ඔයාට ඔයා කරපු හොඳ වැඩක් ගැන ලියන්න දීලා තින්නේ ඔයාලව හොඳ වැඩ කරවන්න මොකද මේ කාලේ හොඳ වැඩ කරන එක ඇඟට ආවම ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ තව ටික කාලයක් ගියාම කපටිකම් කරන හැටි ඉගෙන ගත්තොත් අනිවාර්යෙන් කපටියෙක් වෙනවා හරිද ඒ වයවිල්ල නෙමෙයි වෙන්න ඕන ජීවිතේ තියෙන්නේ හොඳ වැඩත් එක්ක කාගේ හරි ජීවිතයක් ආලෝකමත් කරන්න යාළුවෙක්ගේ නේද සතෙක්ගේවත් කමන්නේ that is when you start living
right? When you start to help people, and you will feel the happiness, and then it will be the energy for your entire life, and your life will become a paradise. And one day, if you commit good work, good deed, you will understand the result will come. All right, maybe after a long time, the result will come to you. You will get what you want at the end of your life, right? Before the end of your life. Last week I went to meet one of my friends, but unfortunately he was suffering. He was suffering from wait. He was suffering from not having a house to live in. ජීවත් වෙන්නට තුල ජීවත් වීම සඳහා ඇතුළත වෙලා ජීවත් වෙන්න ගයක් නොමැති වීමෙන්, not having a house, suffering from නේද, not having a house, ගයක් නොමැති වීමෙන් දුක් විඳ විඳ හිටියා නේද? I decided to give a hand. මොකක්ද බලන්න සිංහල තේරෙනවා නම් හිතලා මේක. give him a hand. him කියන්නේ ඔහුට. give him a hand කියන එක සමානයෙන් මොකද්ද වෙන්නේ නැති තේරුම මේකේ? උදව්වක් කරන්න නේද? අතක් දෙනවා. ඒ කියන්නේ මොකද්ද? අත ගලවලා කියතක් ගෙනහලා කපලා ශලනේ ගිහින් දෙනවා කරේ තියලා. මේක තියාගන්නවා කියලා. right. ඉතින් මේ අත දෙනවා කියලා කියන එක සිංහල භාෂාවේ තියෙනවා අත දෙනවා අත ගන්නවා කියලා දෙකක්. ඒ මොකද්ද ඒ? right. අත දෙනවා කියලා කියන්නේ right කවුරු හරි කෙනෙක් කාට හරි උදව්වක් කරනවට. ඉතින් ඒකට ඉංග්‍රීසි වලක් තියෙනවා give a hand කියලා. නේද? give a hand අත දෙනවා. අත ගන්නවා කියලා කියන්නේ ඇයි දන්නේ නැහැ සිංහල උගන්වන සර්ලා මිස්ලා මැඩම්ලා. ඉතින් එතකොට අහගන්න ඕන අත ගන්නවා කියන එකේ තේරුම මොකද්ද කියලා. අතක් ගන්නවා කියලා කියන්නේ ඒilla something in a cultural there's right. අතක් කියන්නේ මිනිස්සෙගේ ප්‍රධාන අවයවයක්. ඒක තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ උයන්ද පියන්ද right එහෙම දෙයකම. ඒක තමයි අත කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. ඉතින් මේක ඇවිල්ලා මේ decided to give him a hand උදව්වක් කරන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ ප්‍රධාන කොටහ ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන මාතෘකාවක් ඇවිල්ලා උදව්වක් කරපු එකක් ගැන ලියන්න ආවොත්. නේද? හොඳට මතක තියාගෙන යන් අපි ඉස්සරහට. මම මේ ඔක්කොම ලියන්න නෙමෙයි මෙතන හැදුවේ. ඊට පස්සේ පොඩි ග්‍රැමර් එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන මෙන්න මේම ලස්සනට රතු පාට මම කරන්න ග්‍රැමර් කොටහක් තියෙනවා. හරිද? මේ වෙලා ඔයාලට පේනවා මේ past tense එක ගැන තියෙන එකක්. past tense එක ගැනනේ. ඉතින් simple past donated. හරිද? I was waiting. මම මෙන්න මේ රවුන්ඩ් කරන ඒවායි 1 2 3 හරිද 4 right මෙන්න මේක 4 මට කියන්න බලන්න කවුරු හරි එක ළමෙක් right විදූෂා සාවින්දි කියන්න බලන්න මට මෙන්න මේක හරිද ඔයා විද්‍යාරාජ්‍ය ජාතික පාසලේනේ කියන්න බලන්න මට මෙන්න මේක donated කියලා කියන එක අයිති වෙන්නේ මොන tense එකටද number 2 තව එක්කෙනෙක් මෙයා තව එක්කෙනෙක් මෙයා තව එක්කෙනෙක් මං කියන්න ඉස්සෙල්ලම කියන්න විදූෂා come on ඉක්මනට කියන්න කොහොමද විදූෂා I don't hear you. Right? ළමයි දීලා. Alright, simple past tense. නිකන් නෙමෙයි. සතුනි බේරගත්ත යාළුවා වෙයි. සතුනි always fighting for the school, you know. ඉතින් මේක simple past. number 2 දාලා කියන්න come on.
past continuous tense. ඊළඟට 3 past perfect tense. And this one is past perfect continuous. ඔය නිකන් පිට්ටු කාලා වගේ ඉන්න එපා. අහන්න තියෙන දේවල් ඕන තැයක් අහන්න ඔය chat එකෙන් හරි කවන්න මට මෙන්න මේක ඕනි දැනගන්න කියලා. හරිද? අපරාධි නැත්තම්. දන්නවනේ. ස්කෝල ගානක ළමයි best marks. ඒ වල ප්‍රශ්න අහන ඉඳලා ඔයාලා හොඳ ළමයි තමයි. ඉතින් තව බණින්නේ තව ටිකක් හොඳ කරගන්න. බණින්නේ නැහැ. අහන්න හරිද? ඒ ඕන දෙයක් online වලට දීලා තියෙන chance එක you have the chance to ask me anything that you don't know. හරි? ඉතින් ඉවර වෙලා මේ හැම ටෙන්ස් එකක් ගැනම දන්නවද? කාට හරි මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද මේ past tenses වර්ග හතර ගැන? අපි මොනවාරි ගත්තොත් ලිව්වොත් මේම සාමාන්‍යයෙන් මම මේ උගන්වපුවම තමයි මේ I කියලා දෙන්නේ එකක්. I helped him. මම ඔහුට උදව් කරා. නේද? ඒ කියන්නේ මම ඔහුට උදව් කරා. මේක simple past tense එකේ එකක්. මම ඔහුට උදව් කරා. I was helping him. මම ඔහුට උදව් කරයි හිටියේ. කියන්නේ ඔහුට උදව් කරනවා කියන වැඩේ කරන අතරමඟ හිටියේ. I was helping him. නේද? මම ඔයාලට ඕන දෙයක් අහන්න දෙනවා ටෙන්සස් ගැන සිංහලෙන් මයික් එක ඔන් කරලා ඕනම බැරි ප්‍රශ්නයක් අහන්න. හරිද? පස්සේ කියන්න නෙමෙයි දැන් කියලා දෙනවා. ඒක නිසා මගේ ක්ලාස් එකේ ඉන්න එකෙන් මගෙන් ප්‍රයෝජනයක් ගන්න නිකන් ඉගෙන ගන්න බණ අහන්න වගේ වාඩි ඉන්න එපා. කවුරු සර්ලා බඩම් උගන්වනවනේ. ඔයාලට මොකක් හරි විශේෂයක් තියෙන්න එපා. නේද? ඉතින් මම කියනවා යට මොන පොතක්වත් බලන්න වෙලාවක් ගන්න නැතුව මම ඔයාලට just I will explain what you ask. හරි සිංහලෙන් පැහැදිලි කරලා දෙනවා මොකද්ද කියලා ඔයාලට තේරෙන විදිහට. ඒ නිසා ඕන ළමෙක් ඕන ප්‍රශ්නයක් අහන්න. I was helping him. මම ඔහුට උදව් කරයි හිටියේ. බය නැතුව කියන්නේ. හරිද? ඔන්ලයින් ප්‍රශ්නයක් ඕන දෙයක් අහන්න. නිකන් බණ අහනවා වගේ ඉන්න නැතුව. ඕනි නම්. හැබැයි මම ප්‍රශ්නයක් අහනකොට උත්තර දෙන්න බැරි වුණොත් අන්න ඒ වෙලාවට මම අල්ල ගන්නවා. හරිද? මගෙන් අහන්න නැතුව ඉන්න පුළුවන් හින්දානේ. රයිට් ඔක්කොම පුළුවන් මම ෆිට කියලා හිතන්නේ. අහනකොට පුළුවන් වෙන්න ඕන. හරිද? ඊළඟට I had helped. මේක ඇවිල්ලා had එකත් එක්ක දාලා නිකන් ලියන රටා V3 එකත් එක්ක past perfect tense එක නේද? I had been නේද? I had been Mr. Bean නෙමෙයි I had been මොකද්ද? I had been helping him. ing එකත් එක්ක ලියන ඔන්න ඔය රටාව අපි කියනවා past perfect continuous tense කියලා. දැන් මම දෙනවා මේක මේ එකක් එක්ස්ප්ලেইন කරන්න අර හිරුෂිට දීලා ඉවර වෙලා එයා ඒක මේ එක්ස්ප්ලেইন කරන්න පටන් ගන්න හැදුවේ. එයාට කියනවා මම මේ simple present tense එකයි past continuous එක සහ මෙන්න මේක අතර වෙනස මට පැහැදිලි කරන්න. මේ දෙවෙනි එකයි හතරවෙනි එක අතර වෙනස මොකක්ද කියලා. Come on, Hiroshi. එයාගේ ප්‍රශ්න අහන අනිත් අයට අවස්ථාව දෙනවා. Sir, ඔව් Hiroshi, yeah. simple present tense එකෙන් කියන්නේ වර්තමානයේ මේ මොහොත වෙනකොට කල් ඉවර වෙච්ච දෙයක්. Simple present tense. ඔව්. කියන්නකෝ Hiroshi කියන්නකෝ. කරලා ඉවර වෙච්ච දෙයක් simple present tense වලින් කියන්න බෑනේ නේ. කියනවා. මේ simple past tense ඒකමයි. හරි. එතකොට නිවැරදි. මට ඕනේ Hiroshi හරිම එක මෙන්න මේකයි. මෙන්න මේ මම පෙන්නන මට පේනවනේ මේ දෙවෙනි එක past continuous tense එකයි past perfect continuous එක අතර වෙනස කියන්න කියලා කියන්නේ. ඒ ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි උත්තර දුන්නොත් superb.
ඉන්න මේ දෙන්න අතර වෙනස. I was helping him කියන එකයි I had been helping him කියන එකයි. ඒක වෙරන කොහොනේ. නේෂලාට ඒක පුළුවන්ද කියන්න? එකම ඉස්කෝලේ. පුළුවන් නම් කියන්න. ඊළඟට මම දෙනවා යාළුවට බැරි නම්. අනේ මේ ශාලනි කර කියවන්න තියෙන කරමින් හිටියා ඒගේ ඒ මීන් එකක් මට ඕක කියවන්න ගියාම ඊට වඩා මට වෙන ක්ලාස් එකට යන්න ඕන මෙසේජස් මේක කියවන්න උදව් කරන්න තිබ්බා රයිට් හොඳ ළමයි ඒක කවුරු මයික් එක ඔන් කරලා කියන්න ඒක පැහැදිලි කළේ that's a challenge කවුද නම් කියන්න ඕනේ නෑනේ කවුද අපේ චතුමි කවිෂා ඉන්නවනම් කියන්නකෝ බලන්න කොයා right there ඉන්නවා චතුමි කවිෂා ඔෂිනිකා වින්දි නැද්ද ඔෂිනි විතානගේ කියන්නේ ඔෂිනිද අපේ best marks come on කියන්න හිමාෂි කවුරුත් කරන්නේ නැහැ යසිරු නැද්ද හරි මම පැහැදිලි කළ දේ යුතුයි කියලා මම හිතනවා එහෙනම් කාට හරි අතරින් කවුරු හරි වෙන කෙනෙක් ළමෙක් කාට හරි කියන්නකෝ චමත් මතක් වෙනවා මට අන්තිම මොහොතේදී කවුරු නම් කිව්වේ නැහැ කියලා කියන්න එපා නම් කියන්න ඕනේ නැහැ කියනවා excuse me sir. yes come on I was helping him කියලා කියන්නේ මම ඔහුට උදව් කරමින් හිටියා ඔව් එතකොට I had been helping him කියලා කියන්නේ යම් නිශ්චිත කාලයක් තුල මම ඔහුට උදව් කරමින් ඉඳලා තිබුණා. very good that's the thing it's excellent ඒ කියන්නේ I was helping him මං ඔහුට උදව් කරයි හිටියේ උදාහරණයක් විදිහට මෙන්න මෙහෙමයි ගෙදරට තාත්තා එනවා කඩේ ගිහිල්ලා හොඳට අහගන්න මේ කතාව past continuous එකයි past perfect continuous එකයි අතරේ වෙනස තමයි මම මේ කියලා දෙන්නේ හදන්නේ හරිද ඔයාගේ තාත්තා යනවා කඩේට එහෙම නැත්නම් අම්මා යනවා කඩේට එයා ගිහිල්ලා ගෙදර එනවා හරිද ගෙදර ගිහින් තාත්තා ඇවිල්ලා දොර ටක් ගාලා මේම යතුරු දාලා ක්‍රෑන් ගාලා දොර අරිනවා දොර අරිනකොටම හරිද ඔයාගේ මල්ලිට පාඩම් වැඩ කරන්න අකුරු ලියන්න මොනවද ඉස්කෝලේ වැඩ කරන්න ඔයා උදව් කර ඉන්නවා තාත්තා දකින්නවා ඒකනේ අර තාත්තට හරි සතුටුයි එමෙත අම්මා දකින්නවා ඒක when mother came home අම්මා ගෙදර එනකොට I was helping him මම ඔහුට උදව් කරයි හිටියේ එහෙනම් නිශ්චිත මොමන්ට් එකකදී එක මොහොතකදී තව ක්‍රියාවක් සිද්ධ වෙනවට සාපේක්ෂව හරිද අම්මාගේ පැමිණීම කියන ක්‍රියාව වෙලා ටීංගල් දොර අරිනකොට මම ඒ ක්‍රියාවත් එක්කම හරිද ඒ ක්‍රියාවත් එක්කම ඔයා විසින් කර ඉඳපු දේ කියන්න අපි පාවිච්චි කරන්නේ ඒ ඇක්ෂන් එක. දැන් එක මොහොත එක ෂණයක තුල ඒ පටස් කාලේ ක්‍රියාව වෙන අතරෙම අම්මගේ පැමිණීමත් එක්කම ගෙදරට right right මට 1 minute දෙන්න I had been helping him කියලා කියන්නේ අපි හිතමු පළවෙනි එක තේරුණානේ කාට හරි තේරුණොත් කියන්න. ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඔයාගේ රුපියල් 1000 වගේ නෙමෙයි ඔයාගේ දෙමව්පියෝ බලාපොරොත්තු මට හරි වැදගත් ඒකට වඩා. ඒක නිසා තමයි ඔයාලට අයිත් එක ළමයිට කියනවා ළමයි කවදාකවත් මට සොරි කියන්න එපා ක්ලාස් ෆීස් සම්බන්ධයෙන්. හරිද? හරිද? කවදාවත් ක්ලාස් ෆීස් සම්බන්ධයෙන්
සොරි කියලා කියන්න එපා ළමයි. ඇයි ඒ දන්නවද? එහෙම ඔයාලා කාටවත් අසරණ වෙන්න ඕනේ නැහැ ගුරුවරයෙකුටවත්. මේ සොරි කියන්න එපා. right? Many students say sorry about class fees. Right? You should say sorry about for not sending homework. හරිද? ගෙදර වැඩේ විනිතිනවට සොරි කියන්න පණින්නේ නැහැ කවුරුත් ඉස්සරහට. එහෙම ඒවා මං හොයලා නැහැ නේද? එළියට දානවා ක්ලාස් එකෙන් අයින් කරන එහෙම කියලා නැහැ. තමස්ලා ඉගෙන ගන්නවා කියලා මම තමයි බණින්නේ. හරිද? සල්ලි ගෙනම අම්බ කරන්න පුළුවන් දෙමව්පියෝ තියෙන ලාවක දාවි. එම ඔයාලගේ දෙමව්පියෝ ගැන මට විශ්වාසයක් තියෙනවා. ඉතින් මම මේක කරන්නේ ළමයි එයි කියලා දන්නවනේ. හරි. හේතුව දන්නවයි මම මේ ක්ලාස් එක කරන්න කියලා. හරිද? ඉතින් I was helping him. right? එනිසා මේ හොඳට ගෙදර වැඩ නොකරන ඒවට සොරි කියලා කියන්න. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔයාගේ ආච්චි කරන්න දෙයක් නැහැ. මම ආච්චි අම්මා හරි මේ ආච්චිව හරි අරගෙන යාව මරනවා. හරිද? ඉතින් අත්තම්මා කොහොම වුණත් කරුමෙටම ඉතින් නැති වෙනවා මොකක් හරි වෙලා. ඉතින් අත්තම්මව නැති වුණාට පස්සේ ඔයා කියනවා මෙන්න මේවා. හරිද? අත්තම්මා ගැන වේව එකක් කියනවා. මේ එකක් කියමුකෝ. She had been suffer කියලා කියන්නේ විඳවනවනේ. right? She had been suffering. She had been suffering. හරිද? She had been suffering. ඒ කියන්නේ ඇය විඳවමින් ඉඳලා තිබ්බා නේද? for 3 months. නෑ එච්චර කෙටි කාලයක් අත්තම්ම පවුනේ. ටිකක් දිග්ගසමු. She had been suffering for 3 years. නේද? Before she died. අත්තම්මා මැරෙන්න නේද? Before she died. අතීත කාලෙන් ලියන්නේ simple past එකකින්. නේද? පෙර ඇය අවුරුදු 3ක් තිස්සේ විඳවමින් ඉඳලා තිබ්බා. She had been suffering for 3 years before she died. Before she died. හරිද? ඉතින් ඇවිල්ලා මේකෙදි කියන්නේ මොනවා හරි දෙයක් කර කර හිටියා කියන එක නෙමෙයි. යම් කිසි නිශ්චිත කාල අර චමත් දෙනවා ආන්සර් එක හරිම ලස්සන අය අහන් ඉන්න. I really appreciate him. ඒ ආන්සර් එකට එයා කිව්වා මේ නිශ්චිත මොහොතක් තුල කාලයක් තුල කියලා. ඒක ඇත්ත බලන්න අවුරුදු 4-3ක් තිස්සේ අත්තම්මා එක දිගට කරගෙන කර ඉඳපු සිද්ධාන්තය තමයි මේ කියන්නේ. මෙතනදි කියන්නේ එක මූමන්ට් එකකදී එක ෂණයකදී තාත්තා එනකොට දොර අරනකොටම මං මල්ලිට උගන්න හිටියා කියන මූමන්ට් එක. එහෙනම් මේ past continuous tense එකේදී ළමයි විස්තර කරන්නේ එක මූමන්ට් එකක්. එක මොහොතක්, එක ෂණයක්, එක තප්පර දශමයක් වගේ එකක්. හරිද? මල්ලි අඬනකොට මම රෙදි මහ හිටියේ. අම්මා බත් උයනකොට මම තේක හද හිටියේ. එතකොට අම්මා කරන අර්ධයට සාපේක්ෂව මම තේක හැදීම කියන එක තමයි කරලා තියෙන්නේ. හරි. නේද? හොරෙක්ගෙට පනිනකොට මම ඩෙයාර් එකක් හද හිටියේ. හරිද? හොරෙක් ඇල්ල උස්සන් ගියත් දන්නේ නැහැ. හරිද? මොකක් හරි එකක්. ඔන්න මේ බල්ලා කකුල හපනකොට මම කොට්ටේ කියලා ඉතල බල්ලව හපලා. මේ කොට්ටේ කියලා ඉතල බල්ලව උඩ නිදාගෙන ඇද උට්ට බල්ලා එනවා. උගේ උඩ නිදාගෙන මම දන්නේ නැතුව බල්ලා කියලා ඉතලා. ෆෝන් එක දිහා බලාගෙන ඉන්නොත් පේන්නේ නැහනේ. බල්ලා කනවා ඒ පාරනේ තද වෙලා. ඉතින් කොහොම හරි වෙන ක්‍රියාවකට සාපේක්ෂව ඔන්න ඔය වගේ කියපු දේවල් ගොඩක් ඒවා ලියන්න අපි මේ ටෙන්ස් එකේ. ඔයාලට තේරෙනවද මේ දෙක අතර වෙනස? රයිට්? තේරෙන්නේ නැත්නම් අහන්න. මේ ඇවිල්ලා මේ had visited කියන එක ගැන චුට්ටක් කියන්න. මේ had එක දාලා ලියන past perfect එක ලියන්නේ නේද? had LERNT. right? මම නිකන් ලියන්න. I had learned. මම ඉගෙනගෙන තිබ්බා. හරිද? I had learned English. දැන් ඔය ඇත්තටම බලන්න මොකද මේ I had learned English මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබ්බා. right? Before I came to this class. මම මේ පන්තියට එන්න පෙර මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබ්බා.
ඔයාලට පේනවා ඇති මේම දෙකක් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. අතීතයේදී තව දෙයක් කරන්න පෙර තව දෙයක් කරලා තිබ්බා කියලා කියන්න. හරිද? බලන්න එතකොට මොකද්ද ඕනෙලි ඇවිල්ලා තියෙන්නේ සංචලා? හරි? මේ බලන්න she had නේද? she කියලා ගන්න පුළුවන්කෝ. නිමාලි මේක නෑනේ කොහොමද? නිමාලි කියලා වුණ නෑනේ. අර නිමාලි මට නිකන් කට දෙන වචන. Nimali had married, right? Nimali had married a foreigner, right? A foreigner before she married to a an Indian, right? guy කියලා කියන්නේ මිනිස්සයා හාදයා පුද්ගලයා කියන එක. ඉතින් නිමාලි ෆොරිනර් කියලා කියන එක මම අදහස් කරේ මේ සුද්දෙක් කියන එක පිටරට ඉන්දියන් කට්ටියට අපි ෆොරිනර්ස්ලා කියලා කියන්න ඕනේ නැහැ. විදේශිකයා කිව්වා මේ අතයි තියත් තමයි. right දැන් ලොජික් කනුව තර්ක කරන්න එපා. මම මේ කියන වාක්‍ය බලා ගන්න. නිමාලි මේ සුද්දෙක්ව බැඳලා තිබ්බා. ඇය මේ ඉන්දියානු එක්ක කසාද බඳින්න කලින් හරිද එහෙනම් එක ක්‍රියාවකට සාපේක්ෂව පෙර සිද්ධ කරලා තිබ්බ දෙයක් ලියන්න තමයි මේ had රටාව දාන්නේ. හොඳට මතක තියාගන්න past perfect tense කියලා කියන්නේ ආන් ඒ වගේ දෙයක්. මේ පන්තියට එනවා කියන ක්‍රියාව කරන්න පෙර කරපු දේ තමයි මේකෙන් කිව්වේ නේ. එහෙනම් අතීතයේ යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මෙයා past perfect tense එක. මොනවා හරි if you get any question then you can ask me after the class or at the time of the class. ඉතින් past tense කියන තියෙන පොඩි රිවිෂන් එකක් මේක මම කියලා දීලා තියෙනවා. ඔයත් කියපු tenses හතර තමයි ඔගේ තියෙන්නේ. හරිද? come on try to do this one. Ravindran is a clerk. මේ දවස් Ravindran is a clerk. he then Ravindran clerk නේ. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා fill in the blanks the correct forms of the verb given in brackets. all three tenses මේක ඇවිල්ලා පොදුවේ tenses ඔක්කොම පාවිච්චි කරලා කරන්න තියෙන එකක්. tenses පාඩම ගැන ගොඩක් වැදගත්. කියන්නේ simple present විතරක් නෙමෙයි නේද? අර සාමාන්‍යයෙන් present perfect past perfect ඔය තියෙන ඔක්කොම tenses 12ෙම all three කියලා කියන්නේ මොකක්ද දන්නවද? වර්තමාන කාලයෙන් තුනක් තියෙනවානේ. present tense තුනයි. past tense තුනයි. right? sorry මේ past tense තුන නෙමෙයි. three tenses කියලා කියන්නේ මේ present past future කියන මෙන්න මේ කාල තුනටම අදාළ අර හතර ගානේ තියෙන තුන. right? Ravindran is a clerk. එයා clerk කෙනෙක් නම් එයා වැඩ කරන්නේ කොහෙද? පොදුවේ නම් ඔයා මතක තියෙන්න ඕන works කියලා හදා ගන්න ඕන. ඇයි ඒ? S එකක් දැම්මේ. බැංකුවක වැඩ කරන්නේ. ලිපිකරුවෙක් නම් බැංකුවක එපා ඉන්න. S එක දාන්න බැරිද කියලා බලන්නේ මෙතන. ඔයා කම්මැලියෙක් නම් අල්ලගන්න මොකක් හරි බැරි නම් ගුරුවරයා හරි පේපරේ හදන හරි කට්ටිය බලන්නේ මේ S එක ඔයා දාන එකක් නෑ කියලා. මොකද මෙතන he එනවනම් S එක සෙට් වෙනවා මෙතන. දැන් අහන්න එපා ඇයි කියලා. කියලා දුන්නනේ ඔය ඇති වෙනකම් ටියුට් දීලා නේද? You can't meet the teacher now. ඔයාට දැන් ගුරුවරයාව හම්බ වෙන්න බෑ. මෙන්න මෙතන තමයි රත්තරන් වචනය තියෙන්නේ golden word එක. You can't meet the teacher now. She දැන් now කියන්නේ දැන්නේ කතා කරන මොහොතේ මේ දැන් මේ වෙලාවේදී. එහෙනම් මොකද්ද? conduct කියන්නේ පවත්නවා මෙහෙයවනවා. right? She is අද උගුරක් ගේන්න වෙනවා මට. උගුරක් කියලා කියන්නේ throat එකක් ගන්න වෙනවා වෙනම නේද? She is given DUCTING conducting. She is conducting. ඇයි දන්නවද? මේ මොකද පවත්තමින් ඉන්නවනේ. Mr. Bandara his car last week. එහෙනම් මේක සෙල් එකේ මොකද්ද? sold his car last week කියලා වචනේ තියෙන නිසා. ඇයි දන්නවද? මෙන්න මෙතනින් මේක අඳුරගත්තා. හරිද? Suvimali, right? By the time the class teacher started the lesson. පන්තිවාර ගුරුවරයා ඇවිල්ලා පාඩමක් පටන් ගත්තා. අන්න ඒක පටන් ගන්නා වෙලාව වන විට ඊට කලින් කරලා තිබ්බ එකක් මේක. Suvimali had.
නේද? swept. හොඳට මතක තියාගන්න මේකට ed දාලා එහෙම ලියන අහු වෙන්න එපා. ඔයාට එන ගොඩක් ක්‍රියාපද මෙන්න මේ වගේ ඒවා තමයි දාන්නේ. හරිද? ලේසියෙන් ed දාලා හදාගන්න නොහැකි වෙන ඒවා තමයි දාන්නේ. හරි. ඒ කියන්නේ ed එහෙම දාන්න බැරි ඒවා swept. මේක swept නෙමෙයි. හරිද? sell එක බලන්නකෝ. sold. sold නෙමෙයි sold. ළමයා දැනන් ඉන්න ඕන ක්‍රියාපදනේ. දවසකට වචන කීපයක් හරි පාඩම් කර ගැනීම ඔබේ වැඩක්. ඒක නොකරනවා නම් ඒ outcome එක ප්‍රතිඵලය විඳින්න වෙන්නේ ඔයාටමයි. හරිද? ඉතින් මේක ගැන උත්තරත් මම ටයිප් කරලාම දුන්න එක කරයක්. ඉතින් පොඩි මතකයක් ගන්න ඕන නිසා මේ කියන්නේ. I හිස්තනක් lend කියන්නේ ණයට දෙනවා කියන එක යමක් ආපහු ගැනීමේ අරමුණින් නේද? ඉතින් මෙතන කෙලින්ම I will lend කියලා කෙලින්ම දාන්න පුළුවන් නේ. yes ඔයාලට පුළුවන් උත්තර ටයිප් කරනවා මම බලනවා. මට පේනවා answers දාලා තියෙනවා, චමත් දාලා තියෙනවා, සංචලා දාලා තියෙනවා. yes චමත් and සංචලා. හරි. හරිද? By the time we reached Kandy, my father අපි නුවරට ළඟා වෙන වෙලාව වෙද්දී හරිද? By the time we reached Kandy අපි නුවරට යන වෙලාව වන විට මගේ තාත්තා නේද? දැන් නුවරට ගිහිල්ලා අන්නේ ළඟ වෙලාව සිද්ධ වෙද්දි තාත්තා මොකද්ද කර කර ඉඳලා තිබ්බේ? had been driving. මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න මේක දෙවි කෙනෙක් විසින් එහෙම උඩින් උත්තරේ කනාව දෙන්නේ නැහැ. ඔයා තමයි හිතා ගන්න ඕනේ නේද? තියරිය දන්නවනම් හරිද? had been driving. ඩිල්කි නැද්ද ක්ලාස් එකේ? ඩිල්කි දැක්කේ නෑ ගොඩක් කාලෙකින්. right what happened to ඩිල්කි? එයා ගොඩක් දවසින් දැක්කෙම නෑ. වෙන ප්‍රශ්නයක් හරි අහන්න ළමයි. right. ඊළඟට බලමු එයාගේ යාළුවෙක් ඉන්නවා කියන්න මොකද උනේ කියලා. right. ඊට පස්සේ by නිසාලි මොකද්ද කරේ? දැන් කියනවා මේම නිසලි ගෙදර ඉන්නවා මිදුලට වෙලා නේද? ඉතින් හවුරිවල්ලා කියනවා මේ she can play with her brother now. ඇයට දැන් ඇයගේ සහෝදරයාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. නිසලි ගෙදර වැඩ ඉවර කරලා ඉන්නේ නේද? පව් එයා. ඉතින් ඒ නිසා අපි ලියන්න ඕනේ මේකට has දාලා. නිසලි කිව්වම එක්කෙනෙක් නේද? yes Nisali has finished her homework. She can play with her brother now. ඇයට අයගේ සහෝදරයාත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ගෙදරවල වල සුරතල් නංගිලා මල්ලිලා ඉන්නවා හැමෝටම වගේ. ඉතින් ගිහිල්ලා ඒ සුරතල් නංගිලා මල්ලිලා එක්ක සෙල්ලම් කරන්න කාලය වැය කරන්න තියෙනවා නම් ලොකු නිදහසක් මනසට ගන්න පුළුවන්. ඉතින් හරිද? ඉතින් මේ සුරතල් විඳින්න වාට වාසනාව තියෙනවා. මට එහෙම නැහැ මල්ලිලා. නංගිලා ඒක නිසා මේ ඔයාලා ඉන්න අයගෙන් වාසනාව භුක්ති විඳින්න කියලා මතක් කරනවා. ඉතින් you can play with your brother now. She can play with her brother now කියලා තියෙනවා. Nisali has finished her homework. ගෙදර වැඩ ඉවර කරලායි ඉන්නේ. right. every evening කියලා තියෙනවා ඔයාට මේකේ වචනයක්. come on නේද? every evening කියන්නේ උත්තරේ දාන එක නෙමෙයි වැඩේ මේව අල්ලගන්න හැටි. හරි? හැමදාම සඳේ කාලයකදීම බැඩ්මින්ටන් ගහනවා සහෝදරිය එක්ක. ඉතින් පුරුද්දක් නේද? එහෙනම් මොකද්ද මේකට එන්න ඕනේ? මොන ටෙන්ස් එකද? plays
simple present tense එකෙන් ලියන්නේ. පුරුදු ලියන්නේ simple present. නේද? ඊළඟ එක බලන්නකෝ. You can't talk to my brother now. නේද? ඔයාලට පේනවා can't talk to talk එකත් එක්ක දාන්නේ with නෙමෙයි to. හරිද? You can't talk to my brother now. මොකක්ද එන්නේ? He is sleeping. නේද? Sleeping. He is sleeping. Right. He is sleeping now. ඔහු දැන් ඉදියගෙන ඉන්නේ. It is තනක් since last night. I wonder when it will stop. හරිද? It has been raining since last night. උත්තර ගැන මොනවාරි ඩවුට් එකක් තියෙනවා then you can argue. ළමයට පුළුවන් සර් මේ මාවි කොහොමද ඔයා මේම කියන්නේ කොහොමද? හරි එහෙම අහන්න පුළුවන්. It has been raining since last night. ඊයේ රෑ ඉඳන් වහිනවා. කියන්නේ පහුගිය ඊයේ රෑ ඉඳන් මේ මොහොතේ ඉඳන් වහිනවා. I wonder ඒ කියන්නේ වහිනවා කියන එක ඉවර වෙලාද? නැත. තාම ඉවර වෙලා නැහැ. ඇයි එහෙම ඉවර වෙලා නැහැ කියන්නේ? හරි මම මෙහෙම තියන්න මේ හරි. ඉවර වෙලා නැහැ. මොකක්ද දන්නවද? මේ කතාවෙම තියෙනවා එකක්. I wonder මං කල්පනා කරන්නේ wonder කියන්නේ බුදුම වෙනවා කියන එක විතරක් නෙමෙයි නිකන් අර හිතනවා. මං හිතන්නේ මං මේ කල්පනා කරන්නේ when it will stop. කවද්ද මේ කොයි වෙලාවට මේක නවතීද කියලා. තවම මේක නැවතිලාද? නැත. නිසා මේක තවම ඉස්සරහට යන එකක් කියලා වාර තේරෙන්න ඕන. තව present perfect continuous එක තමයි පාවිච්චි කරන්නේ. Right. විමාශ මොකද hina වෙන්නේ? hina වෙන්න කිව්වේ නෑ මොකද hina වෙන්නේ අඬන්න වෙන්නේ පේපර් එකක් අල්ල යන්න තුනට රටේ ඉඳලා ගෙවල් වලට වෙලා. ඊළඟ පාඩමේ තියෙන කොටා ගැන මම කතා කරන්නම් මන්ට පුළුවන් වුණොත්. right pacing challenge right තව විනාඩි කීපයක් තියෙනවා මම ඒකත් කතා කරන්න. මේ උගන්වපු කොටහ මේ රිවිෂන් මේක මම දෙපාරක් කියලා දීලා දෙනවා. ඊටත් වැඩිය සමාන. මේවා ගැන මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. මට 1 minute දෙන්න හරි. හරි ඔයාලට පුළුවන් ඔය ආන්සර් එකක් දෙන්න මේ කියලා දින අහලා තිබ්බම මේ අහලා තින්නේ ඔයගෙන් right I understand මේ ඔයගෙන් අහලා අහුවේ ඔයාලට බැරි දෙයක් තියෙනවා නම් කියන්න කියලා පැහැදිලිද ඒක නිසා මේ මොනවාරි නෑනේ මම ඉස්සරහට යනවා හරි
right. right. ඊළඟ එකට යන් චුට්ටක් කතා කරන්න. right. ඔයාලගේ ටයිම් එක කීය වුණත් මම මට ෆ්‍රී දවස් ආවොත් මම රැට ක්ලාස් එකක් දානවා මේ ටිකේ දේවල් කියලා දෙන්න. ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා අපි ගොඩක් කතා කරා. ලබන මේ අවුරුද්ද කියන එක ඉවර වෙනකොට මේ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙනකොට ලබන්නේ පේපර් කරන්නේ දිගටම. ඊට හැම මොකුත් උගන්වන්න යන්නේ නැහැ. පේපර්ස් සහ ඒවයි තියෙන ග්‍රෑමර් කොටස් ඒවා ලියන හැටි ගැන තමයි කතා කරන්නේ. ඉතින් මාසේ දවස් 8යි උපරිම අපි හම්බ වෙන්නේ. උපරිම ගියොත් දවස් 8ක්වත් නැතර. හරි. ඒ නිසා අදින් පස්සේ 7ක් වගේ වෙයි. ඒක නිසා ඔයා හොඳට ඉගෙන ගන්න. හමු. මේක ඉවර කරන්න බෑ මේ ගොඩක් තියෙනවාට ගොඩාරියක් වෙලා ඔන්ලයින් ඉගෙන ගන්න හොඳක් නෑ. ඉතින් මට මම ටයිම් එකක් આવුත් මම කලින් මෙසේජ් එකක් ටීම් එකට දාලා තියන්නම් ගර්ල්ස් ටීම් බොයිස් ටීම් දෙකටම ඒකට ඇඩ් වෙච්ච නේ සමහර ළමයි ඉන්නවා මම එයාලව දාලා තියන්නම්. පිටින් ළමෙක් හිටිය පුතෙක් මම මතකයි කතා කරා. එයාට මම කොන්දේසි ටිකක් දීලා ක්ලාස් එකට ගත්තා. එයාව මම හිතන විශ්වාස කරනවා ඇති කියලා. චානක yes. ඉතින් චානකටත් මම කියනවා මම එයාගේ නම්බර් එකත් ගෲප් එකට දාන්නම් පිටින් ළමයිගේ එකට. ඔව් ළමයින්ට ක්ලාස් ඉවර වෙන්න කියන්නේ ගොඩක් දේවල් කරන්න කාලය right white board එකේ චුට්ටක් දේවල් පෙන්වන්නම් මේක ලියලා අලුත් අවුරුද්ද ලබනකොට with the beginning of your new year you are going to step on a new life අහගෙන ඉන්න හොඳට හරිද 2021 කියලා කියන්නේ a year that will change your entire life. In this year මේ 2021 තමයි තේරෙන සිංහලෙන් කිව්වොත් ඔයාගේ ජීවිතේ වෙනස් කරන අවුරුද්ද. ඇයි ඒ එහෙම කියන්නේ? අංක 1 තමයි ඔයා කවුද වෙන්නේ කියන එක තීරණය කරන්නේ 2021 ඉඳන්. ඒ තමයි ඔයා 2021 දී තමයි තීරණය කරන්නේ ඔයා A levels වලට කරන විෂයන්. තේරුණාද? ඔයා කරන්නේ බයෝද මැත්ස් ද ටේක් ද ආර්ට්ස් ද කොමර්ස් ද මොනවද කියන එක අනුව ඔයා කරන රැකියාව තීරණය වෙනවා. හරිද? යන කැම්පස් එක සහ රැකියාව. මැරෙන තුරුම ඒ රැකියාව වෙනස් කරන්න ගොඩාක් වෙනවට අමාරුයි. හරි? ඒක නිසා 2021 තමයි තීරණය ගන්න. එහි ප්‍රතිඵල ඔබ මිය යන තුරාම පවතින ප්‍රතිඵල වෙනවා. ඒක පැහැදිලිද? හරිද? කවුරු හිතනවා නම් මම ડોක්ටර් කෙනෙක් වෙනවා right then he or she can follow in bio stream right? If someone wants to become an engineer then he or she can follow maths and if you have some revolutionary ideas about changing your destiny then you can do your A levels in another subject තමන්ට මොනවා හරි ආර්ට්ස් වගේ දෙයකින් උනත් යන්න පුළුවන් හරිද කාටවත් බල කරන්නේ ළමයි කැමතියක් තෝරගෙන යන්න පුළුවන් වැදගත් වෙන්නේ 2021 තමයි ඔක වෙන්නේ හරි අවුරුදු 11ක් අධ්‍යාපනයෙන් ලැබපු ශේෂපත්‍රය මොකකින්ද වෙන්නේ පිරෙන්නේ කියන එක තීරණය වෙන්නේ 2021 දී. ඒ වගේම ෆස්ට් ටයිම් තමයි අවුරුද්ද පැනලා O level exam එකකට යන්නේ. ඒක 2021 දී. ඒක නිසා මේ අවුරුද්ද වැදගත්. ඒ නිසා මෙන්න මේ දේවල් කීපයක් කියනවා කරන්න. මම 10 ළමයින්ට කිව්වා. 1. හරිද? free of charge මේ advice දෙන්නේ. ක්ලාස් එකකදී හම්බ වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ මේ කියන ඒවා. right? Practical, logical and you know psychological things. I'm going to say them now. එක ඔයා කළ යුතු දේවල් ඔයා කරපු ජීවිතය තුළේ කරපු වැරදි තියෙනවනේ අන්න ඒ වැරදි සෙට් එක කරපු වැරදි වැඩ තියෙනවා හරිද ඔයා වැරද්දක් කියලා තීරණය කරන්නේ සමාජයට ඕන විදිහට නෙමෙයි ඔයා දන්න වැරදි තියෙනවනේ රයිට් මං අහවලාට මේම දුෂ්ටකමක් කරා නේද හොරෙන් මම තාත්තගේ සල්ලි ගත්තා හරි ඔයගේ වැඩ තියෙන මොන හරි හොර වැඩ යාළුවොන්ට කරදර කරා හරිද ආවල් අයට කපු කමක් කරලා දෙන්න ගියා. හරිද? ඒ අයගේ ජීවිතේ නාස්ති වෙන්න මං උදව් වෙන්න ගියා. මොනවා හරි එහෙම තියෙන අපරාධ සාහසික අපරාධ එක එක තියෙන අපරාධ වර්ග ළමයා නොදැන කරපු දේවල් නේ. හරි. උගන්නන වෙලාවට ක්ලාස් කට් කරා. මොන හරි කරපු වැරදි. අන්න ඒ වැරදි ලිස්ට් එක ලියන්න. හරිද? write your mistakes. වැරදි ලිස්ට් එක ලියන්න. වැරදි ටික ඔයා කරපුවා නේද? බලනවාට වෙන දේවල් මේ ටික කරෝතින් වගේ වෙනස ඔයා කරපුවා. ඒක කාටවත් දෙන්න කියලා නෙමෙයි කියන්නේ හරිද?
ඔයා කරපුවා. ඔයාගේ හිතනේ දන්නේ නේද? මේක දෙන්න යන්න එපා කාටවත්. නේද? ඒ නිසා මේක ලස්සනට පාට කරලා ලියන්න ඕනෙත් නෑ. ඉංග්‍රීසි වලින් හරි ලියන්න. එක CR පොලයක් A4 ෂීට් එකක් පිරෙන්න මේ ටික ලියන්න. එකක් මදි නම් පොතක් කරලා ලියන්න ඒක සමහරුන්ට. හරිද? වැරදි ටික ලියන්න. පේපර් ලිව්වේ නෑ මම මේම කරේ නෑ දව. හරිද? දෙගණියට කරන්න ඕනේ වැඩේ මොකද්ද? මේ වැරදි ලිස්ට් එක දැන් හදනවනේ නේද? ඔයා ඒ වැරදි ලිස්ට් එකට දාන්න ඕනි නෑ. ඔයාගේ යාළුවා කියනවනේ ඔයා තුල මේ වැරද්ද තියෙනවා කියලා. එහෙම නෙමෙයි. ඔයා විසින් හඳුනාගත්ත වැරදි යයි හඳුනාගත්ත මේ වෙනකොට තීරුම් අරන් ඉන්න නේද නරක යාළුවෝ ඇසුර මා කරන ලද වරදක්. එහෙම නැත්නම් පාඩම් කරන්න තියෙන වෙලාවේ කම්මැලි වී නිදා ගැනීම මා කරන ලද වරදක්. අන්න ඒ වගේ තියෙනවනේ ඒවා ලියන්න. නම්බර් 2. එහෙම ලියලා ඉවර වෙලා ඊළඟට කොලයක් අරගෙන ලියන්න 2021 දී මා නොකරන දේවල්. ඒ කියන්නේ 2021 දී අලුතින් කරන දේවල් ටික ලියන්න. හරිද? In 2020, what you are going to do is very important to change your life. And I said that this is the year which is going to totally convert you into a good person. කරන්න ඉන්න දේවල්. මේව වැඩගම්මන් නැති කට්ටියද මම පන්ති ඉවර කරන්න තව විනාඩි 5 තියෙන. ඒක නිසා මේක මේ ටික ඕනේ නැති කට්ටිය ලොග් අවුට් වෙලා යන්න රයිට්. එයාලට පාඩම් කරගන්න පුළුවන්. මම මේක කියන්නේ රියල් ඉන්ටෙන්ෂන් එකක් තියෙන සමහර ළමයිට එහෙම තරහ නැහැ කියන්නේ. ඒවා වෛරයකින් උගන්නන්නේ නැහැ. මම ෆන් එකේ කතා කරන්නේ. කරන්න ඉන්න දේවල් ටික ලියන්න. හරි. මම මේ සයිකොලොජි ඉගෙන ගත්ත මිනිස්සෙක් විදිහට අධ්‍යාපන වේදිකේ ඉගෙන ගත්ත මිනිස්සෙක් විදිහට මේ කියන්නේ. රයිට් නිකන් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ. කරන්න ඉන්න දේවල් ටික ලියන්න. මම දන්න ගොඩක් අය ආසන්නේ දේවල් අහගන්න. හරි. මම ඉස්කෝල වලට ගිහිල්ලා තමයිලාට කතා කරලා දිනවා මේ දේවල් ගැන. සමහර ඉස්කෝල වලට මම ගිහිල්ලා කතා කරලා දිනවා කැම්පස් ඉන්න කාලේ ඉඳන්ම. ඉතින් තමයි කියන්නේ ළමයිට මේවා අහගන්න කියලා නිකන් අර දේශන වලට ගිහින් කියලා තිනවා. අයිවාරෝ ඉදිරියේ. රයිට් කරන්න ඉන්න දේවල් ටික ලියන්න. වැරදි කරපු අය වැරදි ටික නොකරමි කියලා ලියා ගන්න. ජීවිතේ හදන්න කම්පියුටර් එකක් නම් ෆෝමැට් කරලා පුළුවන් නේද? හැබැයි ජීවිතේ හදාගන්න එහෙම බෑ. 2021 දී මං ඇවිල්ලා මට තියෙන තව මාස 2යි දවස් 8යි මට නටන්න වෙලාවක් නැහැ. ඒ නිසා you can't waste even 1 minute to. හැබැයි පස්සේ කාලෙක හිතේ O level කියන්නේ මහා විකාරයක් කියලා. හරිද? ඒක දැම්ම හිතන්න ඕනේ ඕන මහීෂක ඉන්නවනේ යාගෙන් අහන්න. කැම්පස් ගියාට පස්සේ ඉන්නවනේ මොනවා විකාරයක්ද විශ්ව නැටි කියලා දෙනවා. ඒක වෙනම එකක්. නමුත් now you have a big dream. You want to achieve that. It is your life. හැබැයි O level result එක මොන දේ ආවත් ඔයා ඒක බාර ගන්න ඕන. ඒක ඔයාගේ එකක්. ඒක අනේ මම satisfied නෑ කියලා කියන්න එපා. මට ඒ ළමයයි B එකයි තියෙන ළමයෙක් කතා කරා. මේ ළඟදිත් ඒ ළමයා කියන right මම සතුටු නෑ මගේ result එක ගැන. ඒ ළමයාට අනුව එයාට ඒකට සතුටක් නෑ. ඇයි එක විෂයකට B එකක් තියෙන නිසා. හැබැයි S එකක් තියෙන ළමයෙක් කතා කරලා මට පට්ට හැබීස් කොල්ලෙක් කියනවා. අට හාර හැබීස් මම නැත්තම් ඉංග්‍රීසි වලටත් S එකක් දාගත්තා මං හිතුවේ නෑ කවදාවත්. ටෙස් එකක් දාපු ළමයෙක් කියලා මේ ජීවිතේට ෆේල් වෙයි කියලා හිතපු ළමයෙක් යන්තම් පාස් වෙලා එයාට ඒකට මාර සතුටුයි. ඒක තියෙන ළමයා සතුටු නෑ. B S එක තියෙන ළමයා සතුටුයි සමහරලාවට. ඒ නිසා ඔයා ලද දෙයින් සතුටු වෙන්න. තියෙන සම්පත් උපරිම අධ්‍යාපනයට පාවිච්චි කරන්න. මේ කරන්න ඉන්න දේවල් ටික ලියන්න. වැරදි කරපුව ටික ලියලා ඉවරලා පුච්චලා දාන්න. කරන්න ඉන්න දේවල් ටික ලියන්න. ඒ දේවල් වෙනස් කරන්න එපා. යාළුවෝ අඳුර ගන්න. යාළුවා තමයි ජීවිතේට ගොඩක් බලපෑම් කරන්නේ. මේක තරහට කියන දෙයක් නෙමෙයි. යාළුවා කියලා කියන්නේ ඔයා ළඟ ඉන්න පංචස්කන්ධය නෙමෙයි. ඔබට ඇසුරු කරන්නට වීම නිසා අසල්වැසියෙක් ලෙස ජීවත් වීම නිසා හෝ පාසලේදී මුණ ගැසීම නිසා එකට හම්බ වෙන ඒ හම්බවීම යනු මිත්‍රත්වය නොවේ. හරිද? එහෙම හම්බ වෙන්නේ එයා ඉස්කෝලේ එන නිසා. එම නිසා තමයි එයා මිතුරෙක් වෙලා තින්නේ. නැතුව ලෝකේ අතගාලා බලලා තෝරගත්තු කෙනෙක් නෙමෙයි යා. හරිද? ඒක නිසා මේ අවුරුද්දේදී ඔයා හොයාගත්ත ළමයාව යාළුවොන්ගෙන් ඉන්න අයගෙන් තෝරගන්න වෙනවා. කට්ටිය එලවල් වලදී අනිවාර්යෙන්ම නැත්තම් ඔයාට ඩවුන්ව තමයි. සත් සිංහෙක් තනියෙන් ඉන්නා වගේ ගුහාවකට වෙලා නේද? කේශර සිංහයමයි හස්ති රාජයා ඉන්නේ තනියම. එහෙම තමයි රංචු ගහිලා යන්නේ නැහැ. Tamanට තනියෙන් ඉඳන් වැඩේ කරගන්න පුළුවන් නම් එච්චරයි. ගානට ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අධ්‍යාපනයට අත නොදුන්නු යාළුවෝ මේ අවුරුද්දේ කල්පනා කරලා බලනවා. හරිද? කවුරු හරි යාළුවෙක් මේ අවුරුද්ද ඇතුළත අඩු ගානේ 1 2යි ඍණ 2 මේකයි කියලා එහලා ගානක් හරි මම දන්නේ. that's right. ඒම මොනවා හරි එකක් හරි කියලා දුන්නා නම් අන්න එයා ඇවිල්ලා තෝරගන්න ඔයාගේ යාළුවෝ ගොඩට to the positive friend list and remove the negative ones. මොනවා හරි ඔයාට හිත රිද්දන විටින් විට කේලම් කියන right ඔයාට වේදනා දෙන ඔයාට මොනවා හරි ඔයාගේ හිත රිද්දවන දේවල් කරන මිනිස්සු ටික අඳුරගෙන ලිස්ට් එක ලියන්න නම් ටික. ඒක ඉතින් ඔයා ලියන ටික Facebook දාන්න ඕනේ නැහනේ.
ඒ ලියලා ඉවරලා ඒ ටික අයින් කරන්න. අයින් කරන්න ඕන තැන්වල අයින් නොකළොත් ඔයා ඒ ලෙවල් වලදී මහ විනාශයක් කරගන්නේ. හරිද? ඒක නිසා ඔයාට අම්මා තාත්තා වියදම් කරන සල්ලි වල වටිනාකම පෙන්වා දුන්නු යාළුවෝ විතරක් තියාගන්න. හරිද? ඒකනේ. ඒක නිසා යස් මේ ටික කිව්වොත් තමා ළමයි විශ්ෂක අවුරුද්ධ විශ්ෂක වෙන්නේ මගේ. මම හැමදාම අවුරුද්දට විශ් කරලා තියෙන ළමයින්ට මේ වගේ. ගොඩක් කල් නෑ ඒවට ඉගෙනන කාලෙට මම විශ් කරලා තියෙන මේ වගේ. වරදි ටික හදාගෙන ඉස්සරහට යනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් බබ්බු නොවේ. හරිද? ඉතින් ඔයාලා කරන වැරදිත් මන් දන්නවා. ඒක මම කාටවත් කියලා නෑ. නමුත් මහා භයානක වැරද්දක් වෙනවා නම් අනිවාර්යෙන් කියනවා. ඒ වගේ උදේට කියනවා. නින්දා පහස ගොඩක් චෝදනා මධ්‍ය තමයි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ. ඉතින් ඒකට ගොඩාක් බාධා කම්කටොළු ආවා. නමුත් ඒක අතහැරියේ නෑ. මම මේ පන්තිය පටන් ගත්තේ හේතුව ඔයාලා දන්නවා ක්ලාස් කීපයක් නතර කරපු නිසා. එයාට වැටෙන්න දුන්නේ නෑ කිව්වා වගේම ගමන ආවා. මම මේ කතාව ෆයිනල් ස්පීච් එක නෑනේ. ඉතින් වැරදි ටික නවත්ත ගන්න ඉන්න කරන්න තියෙන ඉගෙන ගන්න දේවල් ටික ගැන මට මතකයි සමහර අය කිව්වා රයිට් මම ඉන්නවා තනියෙන් පන්තියේ කවුරු නැතත් කියලා එහෙම කියපු ළමයි ඉන්නවා මට ඒවා මතක නෑ. හරි? සමේ වැරදි ටික ලියන්න කරන්න ඉන්න දේවල් ටික ලියන්න. කරන්න ඉන්න ඒ ලෙවල් නම් මොකක්ද ඒ ලෙවල් වල මම කරන්න කියලා සබ්ජෙක්ට් එක ලියා ගන්න දැන්. අනුන් කියනවට වෙනස් වෙන්න එපා. This is your life. හැමදාම කියන අවුරුද්දේ පණිවිඩේ. මේක ඔයාගේ ජීවිතේ. හරිද? කරන්න ඉන්න දේවල් ටික අරෝ ලියන්න. අහවලා කියන නිසා මම මේක කරන්න නෙමෙයි. ඔයාට ඕනි වෙන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න නම් ඒක ඔයාට කරන්න පුළුවන්ද? ඔයාට හැකියාව තියෙනවද? ඒ බාර ඔයාට ඕන ඉංජිනේර කෙනෙක් වෙන්න නම් ඔයාට හැකියාව තියෙනවද? ඒක කියලා Taman දැන් තීරණය කරලා යන්න. නෑ මගදී මට පුළුවන් වෙයි අනේ එහෙම කියලා හිතන්න එපා. මේක ටෙස්ට් කරන්න ටෙස්ට් ටියුබ් එකක් නෙමෙයි ජීවිතේ. හරිද? ඒක ආයි හම්බ වෙන්නේ නෑ. ඒක බිඳුනොත් හදන්න බෑ. ඒ වගේ මේක ඇවිල්ලා එක වතාවයි. හරි? ඒක දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් කාටවත් හදන්න බෑ. ඔයාලා විසින් ජීවිතේ කඩාගත්තොත් බිඳ දමාගත්තොත්. ඒ නිසා මේ වෙලාවේ හැම සමදතාවයක්ම සීමා කරන්න පුළුවන් තමයි පරිස්සම් වෙන්න. හරිද? ඒ කියන්නේ ඔයාට විශ්වාස ඔයාගේ හිත රිදවන දේවල් නම් ඒවෙන් ඈත් වෙන්න. හොඳ දේවල් වලට යන්න. ඉතින් මේක තමයි මැසේජ් එක දෙන්න තියෙන. නරක කරපු වැරදි ලියන්න, අලුතින් කරන දේවල් ලියන්න. වැඩ ලොජික් එකක් අනුව තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. කරන වැඩ හොඳ වුණොතින් තමයි පොසිටිව් දේවල් කරොත් තමයි පොසිටිව් රිසල්ට් එකක් එන්නේ. 2021 ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාට අනිවාර්යෙන් ඒක වෙනවාම තමයි. හරි? ඉතින් එච්චරයි. yes මම දෙන්නම් ඔයාට අනිවාර්යෙන් මට සතුටුයි කියලා මේ අපේ group එකට අපි ස්පීච් එකක් දාන්න. ලෝ යන්නේ චමත් yes I am also continuing that ලෝ එකට යන්න නම් අනිවාර්යෙන් ආර්ට්ස් හෝ මොනවා හරි විෂය මාධ්‍යයකින් ස්පෙෂලි ඉන් ආර්ට්ස් ගාල්ල දිස්ත්‍රික්කේ නම් පළවෙනි 20 ඇතුළට එන්න ඕන. හරිද? සස්පෙලින්. එහෙනම් පොඩි ප්‍රමාණයක් ගන්න ඉසඩ් එක තියෙන්න ඕන 1.8ට වගේ ලං වෙන්න. මම ගාලේ නම් කියන දන්නවා සෝරි 1.8ක් එන්න ඕන. සාමාන්‍ය 7යි ගානට මට යන්න බැරි වුණා. ඉතින් ඔයාලට 8 වගේ තමයි යන්නේ 1.7යි 6ක් මගේ තිබ්බා. ඉසඩ් එක ඉති 1.8ට තමයි යන්නේ 1.1 රයිට් ලෝ එක තමයි හොඳම රස්සාව නේද ඉතින් අර ස්පීච් එකක් දාන්න පුළුවන් නම් group එකට දාන්න නිව්වි එක ගැන ඔයාගේ එක්ස්පීරියන්ස් ගැන මොනවා හරි දෙයක් ගැන එහෙම මම බල කරන්නේ මම දෙන්නම් ටොපික් එකක් ඕන නම් මම දාන්න මට ළමෙක් නේ අහුවෙයිද කියන්නේ වෙන මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් අත දවසේ මම ඉස්සරහට ෆ්‍රී මේ ක්ලාස් ටිකක් දාන්නම් තව මාස දෙකක් දවස් 8යි ඒ කියන්නේ අදින් පස්සේ තව දවස් 7ක් වගේ හරි එක්සාම් එක ඔයාගේ ඔළුවට ක්ලාසස් හිර කරන්නේ නැහැ අපි ඔන්න තරම් පහුගිය කාලේ අමතර පන්ති දවස් දෙක සති දවසට දෙපාර කරා නිසා දාලා ගිය අය බොහෝ වෙති රැඳුණු අය බොහෝ වෙති ඒ රැඳුණු මතකයන් එක්ක ඉස්සරහට යති ඒක තමයි කතාව නේද ඉතින් මේක සමහර ඉස්කෝලේ ළමයින්ට වැඩ ගත වෙන්න පුළුවන් ඉතින් හොඳ ළමයි රිසල්ට්ස් හොඳට දැම්මා ඉස්කෝලේ 5ක විතර බෙස්ට් මාක්ස් තියෙනවා මට මතක විදියට රයිට් සෙක්ෂන් ෆස්ට් ලා ඉන්නවා ඒ ඔයාගේ දක්ෂතාවය සහ ඔයාගේ දෙමව්පියන්ගේ ඔයාට ප්‍රයෝග කිරිවල හයිය හරිද thank you කොටම හරි නිවුස් ආටිකල් ලියුත් දාන්න ඉතින් මේ ඔක්කොම කරේ සමහර අය මට කිව්වා රයිට් මම කවුරු වටුනත් අපි ඉන්නවා එහෙම කියලා ඒකේ හැමදේම මතක ඇති ඔයාලා හොඳ දරුවෝ හොඳ ළමයි හොඳ යෝන් වියේ සිටින අය සල් ජීවිතය වෙනස් කරන කවුද වෙන්නේ කියන එක තීරණය කරලා හෙට අනිද්ද යන අර S2 නිදි ගැට ඇරලා නැගිටින්න බලන්න සිංහෝ වගේ නිකන් අර හිවල්ලු වගේ ඇතුළට වැදිලා ඉන්න එපා ලේසි දේවල් කරන්න ලේසි අමාරු දේවල් කරන්න අමාරුයි
සා තමන් එක්කම ෆයිට් එක තියන්නේ අර කියන්නේ the greatest battles are fought with yourself අමාරුම යුද්ධය සිද්ධ කරන්නේ තමන් එක්කමයි සයි තමන් එක්ක අමාරු යුද්ධ කරලා තමන්ට ඕන කරන මාර්ගයට ගන්න තමන් විසින්ම අනුන් කරනකං ඉන්ඩපා පරිද ති මේසල්ලා ගැම්මක් ගන්න තමයි මේ කතාව ගුවේ ලෝක වෙනස් කරන මිනිසුන්ට අතපය කකුල් හතරම ඕන්නේ නෑ හරි මොලේ තිබ්බහම ඇති ඒ ගමන යන්ද ඔයාට පුළුවන් වෙනවා right. I wish you all the best for your 2021 and this one is really going to change your entire life and be good, be safe and stay alive. That's it and I say you a happy nether මම කෙටියෙන් ගහන්නේ new year හරිද to all my beloved students and my friendly students and you know that after this I'm not interested in teaching right ඔයාලා ක්ලාස් එක වුණාට පස්සේ අතන මම හරි කැමැත්තක් නැහැ උගන්නන්න මේක තමයි අවුරුද්ද අන්තිම අවුරුද්ද happy new year ඔක්කොටම එහෙනම් මම යනවා ඔයාලට good night කියලා wish කරනවා right ආයෙ එනවා බයෙන් දෙපා ලබන සතියේ ආයෙ අතර දවසක් තිබ්බොත් කියන්නම් තේරුණා නම් මොකක් හරි පාඩමක් ඕන නම් අහගන්න දෙයක් තියෙනවා නම් තේරුන්නේ නැද්ද අහන්න පුළුවන් අද මම ගොඩක් සතුටින් ගෙන්නවා right හරි ඔයාලා log out වෙන්න පුළුවන් thank you everyone Thank you, sir. Good night. and yes good night